හොඳයි ආදරණීය දරුවනේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණයේදී 13 වන ඒකකයේ අවසන් කොටසත් එක්කයි දුවේ පුතේ ඔබ රැඳිරෙන්නේ අපිත් එක්ක. උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණයේදී ඔබ දන්නවා 13 වන ඒකකයේ දැව හා දැව නොවන වනජ නිෂ්පාදනයි දුවේ පුතේ. අපි දැව සම්බන්ධයෙන් කතා කරලා අවසන් කරලා මේ 5 වෙනි කොටස 13 වන ඒකකයේ 5 වෙනි කොටස දැව නොවන වනජ නිෂ්පාදන ඒකකයත් එක්කයි කොටසත් එක්කයි දුවේ පුතේ සම්බන්ධ වෙලා ඉන්නේ. මෙතන සිට අපි ඉදිරියට යමු දරුවනේ. විශේෂයෙන්ම අපි බලමු මේ ආහාරමය හා ඖෂධමය නොවන වෙනත් වනජ ද්‍රව්‍ය ගැනයි දුවේ පුතේ අපි කතා කරන්නේ. මේ ඒකකයේ 5 වෙනි කොටසට අදාළව දුවේ පුතේ අපි දැවමය නොවන වනජ නිෂ්පාදන විදියට ආහාරමය වනජ නිෂ්පාදන සහ ඖෂධමය වනජ නිෂ්පාදන සම්බන්ධයෙන් දුර පුතාලත් එක්ක සාකච්ඡා කරා දුවේ පුතේ. අපි දැන් සම්බන්ධ වෙන්නේ මේ ආහාරමය සහ ඖෂධමය නොවන වනජ නිෂ්පාදන සම්බන්ධයෙන් දරුවනේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන. විශේෂයෙන්ම අපි ඔබ දන්නවා මේ විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය සඳහා දැවමය නොවන වනජ නිෂ්පාදන විදියට වේවැල් සහ ඒ වගේම උණ බට යොදා ගැනීම සිද්ධ කරනවා දරුවනේ. ඊට අමතරව අපි දන්නවා පන් වර්ග යොදා ගන්නවා පැදිරි වීම මේ හට්ටි පෙට්ටි ඒ වගේම පැදුරු වර්ග අපි දන්නවා මේ ඇසුරුම් භාණ්ඩ ඇසුරුම් කරණය සඳහා යොදා ගන්නවා දරුවනේ. මේ පන් වර්ග යොදා ගන්නවා මේ වනාන්තර වලින් ලබා ගන්න පන් වර්ග මගින් මේ හට්ටි පෙට්ටි ඒ වගේම පැදුරු වැනි දේවල් වියනවා විසිතුරු නිර්මාණ කරනවා දරුවනේ. විසිතුරු රටා සමග නිර්මාණ කරනවා. ඒ වගේම වේවැල් ආශ්‍රිතව ගෘහ භාණ්ඩ නිෂ්පාදනය කරනවා. විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය කරනවා දරුවනේ. ක්‍රීඩා භාණ්ඩ දරුවන් සදා නිෂ්පාදනය කරනවා මේවා යොදා ගන්න. ඒ වගේම පැන්සල් පෑන් රඳවන උණ බට භාවිතා කරලා බට පැලරි මගින් විවිධ නිෂ්පාදන කරනවා දුවේ පුතේ. පියසි වහලවල් සඳහා මේ බට යොදා ගන්න උණ බට යොදා ගැනීම සිදු කරනවා. මේ උණ බට වලින් උළු වැඩි ආකාරයට සකස් කරලා වහල ආවරණ විදිහට යොදා ගැනීම සිදු කරනවා. අපි ක්‍රමානුකූලව බලමු දුවේ පුතේ මේ දැවමය නොවන වගේම ආහාරමය සහ ඖෂධමය නොවන වනජ නිෂ්පාදන මොනවද කියන එක සම්බන්ධයෙන් දුවල පුතාලත් එක්ක අපි දැන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි දරුවනේ අපි ඉදිරියට යමු. බලන්න දුවේ පුතේ මේ ආහාරමය හා ඖෂධමය නොවන වෙනත් වනජ නිෂ්පාදන මෙතෙක් කතා කරපු නැති ආහාරමය හා ඖෂධමය නොවන වනජ නිෂ්පාදනය. එහෙනම් අපිට කෙලින්ම මතක් වෙන්නේ කියපු ගමන්ම දරුවනේ මේ ගෘහ භාණ්ඩ නිෂ්පාදනය සඳහා යොදාගනු ලබන වේවැල් විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය සඳහා යොදා ගන්නවා දරුවනේ. ඒ වගේම උණ බට වර්ග තියෙනවා දුවේ පුතේ මේ විවිධ නිෂ්පාදන සඳහා යොදා ගන්නවා. ඉදිකිරීම කර්මාන්තයේදී යොදා ගන්නා ද්‍රව්‍ය විදියට යොදා ගැනීම වගේම මේ වහල ඉදිකිරීම ඒ වගේම බට පැලලි යොදා ගැනීම සඳහා මේ උණ බට විවිධ කාර්යයන් සඳහා යොදා ගන්නවා දුවේ පුතේ. ඒ සඳහා යොදා ගන්න පුළුවන් හැකි ද්‍රව්‍යයක් විදියට අපිට උණ වර්ග හඳුන්වන්න පුළුවන්. හොඳයි දරුවනේ අපි ඉදිරියට යමු එහෙනම්. දැව නොවන වනජ ද්‍රව්‍ය අතුරින් දරුවනේ ආහාරමය හා ඖෂධමය නිෂ්පාදන හැරුණුකොට වෙනත් විසිතුරු නිෂ්පාදන හා ගෘහ භාණ්ඩ ආදිය සඳහා යොදා ගන්නා ප්‍රභවයන් බොහෝමයක් අපිට වනාන්තර වලින් සොයා ගන්න පුළුවන් දරුවනේ. ඉතින් එහෙනම් විශේෂයෙන් ඒ අතුරින් වේවැල් උණ බට හා පන් සුවිශේෂී කොට අපිට සලකන්න පුළුවන්. ඉතින් ආහාරමය නොවන සහ ඖෂධමය නොවන මේ විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය සහ ගෘහ භාණ්ඩ නිෂ්පාදනය සඳහා යොදා ගන්න පුළුවන් ද්‍රව්‍ය අතුරින් දුවේ පුතේ ඊටාම ජනප්‍රියත්වයට පත් වෙලා තියෙන ද්‍රව්‍ය තුනක් සම්බන්ධයෙන් අපි බලාපොරොත්තු වෙනවා මේ කොටසදී දුවල පුතාලත් එක්ක සාකච්ඡා කරන්න. දරුවනේ වේවැල් උණ බට සහ පන් වර්ග සම්බන්ධයෙන් අපි බලාපොරොත්තු වෙනවා ඒ ආශ්‍රිත නිෂ්පාදන සහ ඒ නිෂ්පාදන සිදු කරන ආකාරය පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා දීර්ඝ වශයෙන් අපි. හොඳයි දරුවනේ එහෙනම් අපි බලමු. හොඳයි දරුවනේ එහෙනම් මේ දැවමය නොවන වනජ ද්‍රව්‍ය අතුරින් දුවේ පුතේ මේ ආහාරමය හා ඖෂධමය නිෂ්පාදන හැරුණුකොට වෙනත් විසිතුරු නිෂ්පාදන හා ගෘහ භාණ්ඩ ආදිය සඳහා යොදා ගන්නා ප්‍රභවයන් අපිට වනාන්තර තුලින් බොහෝමයක් හඳුනා ගන්න පුළුවන් දරුවනේ. ඒ අතුරින් අපිට මේ සුවිශේෂිත වෙන දරුවනේ වේවැල් උණ බට හා පන් සුවිශේෂී කොට අපිට සලකන්න පුළුවන්. විශේෂයෙන්ම දුවේ පුතේ ඔබ කොළඹ නගරේ පසු කරමින් මහනුවර බලා පිටත් වෙනකොට ඔබට වේවැල්දනිය ප්‍රදේශයේ දුවේ පුතේ නිට්ටඹුව පහු කරනකොට නිට්ටඹුව පහු කරලා ඔබ යනකොට දුවේ පුතේ ඔබට මේ පස්යාලත් පහු කරනකොට මේ වේවැල්දනිය ප්‍රදේශය ඔබට දැක ගන්න පුළුවන් පාර දෙපස මේ වේවැල් භාවිතා කරලා මේ සුවිශේෂිත නිර්මාණ සිදු කරලා තියෙන අලවිසැල් තියෙනවා.
වහලවල් වල PSC මත ස්ලැබ් වල ඔබ දැකලා තියෙනවා මේ වේවැල් විශාල ප්‍රමාණයෙන් අතුරලා දාලා තියෙනවා ඒවා සකස් කරගන්න වියලා ගැනීම සඳහා නේද මේ වේවැල් ආශ්‍රිත ගෘහ භාණ්ඩ විසිතුරු භාණ්ඩ නොයෙකුත් නිෂ්පාදන දුවේ පුතේ පුටු මේස කැබින මේ විශේෂයෙන්ම මේ අපි යම් පුවත්පත් ඒ වගේම පොත්පත් රඳවන නේද දුවේ පුතේ. ඉතින් බොහොමත්ම අලංකාර විදියට ඒ වගේම ලස්සනට නිර්මාණ පාපිසි ආකාරයට නේද විවිධ වේවැල් ආශ්‍රිත නිෂ්පාදන සිදු කරලා තියෙනවා මේ වේවැල් දෙනී ප්‍රදේශයේ පහු කරලා යනකොට පාර දෙපස බලා ගන්න පුළුවන්. ඒ වගේම විවිධ නගරවල අපි දන්නවා මේ අලවිසැල් වල ගෘහ භාණ්ඩ අලවිසැල් වල මේ වේවැල් භාවිතා කරලා සකස් කරන ලද ගෘහ භාණ්ඩ පුටු සැටි තාමත් විසිතුරු ආකාරයට නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම පන් භාවිතා කරලා නිෂ්පාදනය කරලා තියෙන පැදුරු වර්ග නේද දරුවනේ වට්ටි විවිධ පෙට්ටි වර්ග හදලා තියෙනවා මේ ඇසුරුම් කරන්න පුළුවන් ද්‍රව්‍ය. ඒ වගේම උණ බට භාවිතා කරලා සකස් කරලා තියෙන මේ පැන්සල් රඳවන වැනි විසිතුරු නිෂ්පාදන උණ බට භාවිතා කරලා සකස් කරලා තියෙන දේවල් අපිට දැක ගන්න පුළුවන්. ඒ වගේම මේ විසිතුරු නිෂ්පාදන යටතේ වගේම වහලවල් වල PSC සඳහා මේ උණ බට භාවිතා කරලා නිර්මාණ සිදු කරලා තිනවා. ඉතාමත් අලංකාරමත් ආකාරයට දේශීය සංචාරකයන්ගේ වගේම විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණය ලබා ගන්නා විදියට හෝටල් වල මේ සකස් කරලා තියෙන හට් වල උණ බට භාවිතා කරලා මේ නිෂ්පාදන මේ ගෘහ නිර්මාණ ශිල්ප ඉතාමත් අලංකාරවත්ම සිදු කරලා තියෙනවා දුවල පුතාලට දැක ගන්න පුළුවන්. ඔබ දන්නවා දරුවනේ බට පැලලි ඒ වගේම පැදුරු පන් භාවිතා කරලා නිෂ්පාදනය කරන වියන ලද පැදුරු නේද දුවේ පුතේ. ඉතින් සුවිශේෂිත නිර්මාණ විදියට අපිට මේවා හඳුනා ගන්න පුළුවන් ආදරණීය දරුවනේ. අපිට දැක ගන්න පුළුවන් අපේ රට තුල මේ විශේෂයෙන්ම දැවනවන වගේම ආහාරමය නොවන සහ ඖෂධමය නොවන ද්‍රව්‍ය භාවිතා කරලා වනාන්තරවලින් ලබා ගන්නා මේ විසිතුරු නිෂ්පාදන ගෘහ භාණ්ඩ ආදී දුවේ පුතේ අපිට හඳුන්වලා දෙන්න පුළුවන් දරුවන්ට. හොඳයි දරුවනේ අපි ඉදිරියට යමු. බලන්න දුවේ පුතේ මේ වේවැල් බලන්න මේ වේවැල් ශාක මේ වේවැල් වනාන්තරවලදී අපිට හමුවන මේ වේවැල් වර්ග බලන්න මේ තියෙන වේවැල් රැගෙන ඇවිල්ලා මේවා නියමාකාරයට පදම් කරගෙන සකස් කරගෙන තමයි මේ වේවැල් ආශ්‍රිත නිර්මාණ සිදු කරන්නේ දරුවනේ. මේ බලන්න මේ වනාන්තරවලදී අපිට හමුවන වේවැල් වර්ග මේ අපිට දැක ගන්න පුළුවන් දරුවනේ. වනාන්තරවලින් ලබා ගන්න පුළුවන් දැව නොවන වනජ නිෂ්පාදන විදියට ගෘහ භාණ්ඩ සහ විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය සඳහා යොදා ගන්නා වේවැල් දරුවනේ. ශ්‍රී ලංකාවේ තෙත් කලාපීය වනාන්තරවල සහ වියලි කලාපයේ සමහර ප්‍රදේශවල පුතේ ඇලදොල හා පිටාර තැනි අසලද වේවැල් වැඩෙනවා. මේ වේවැල් අරගෙන ඔබ දැකලා ඇති විශේෂයෙන්ම පාරු හදාගෙන ඒ පාරුවල මේ වේවැල් නෙලාගෙන වේවැල් පටවාගෙන මේ ජල මාර්ග හරහා මේ කර්මාන්තයේ නිරතලා ඉන්න පුද්ගලයන් ඒවා රැගෙන යනවා. ඒ වගේම ඒ ගංගා හරහා ඒ ඇලදොල හරහා මේ ඔබ දැකලා ඇති සමහර විට රූපවාහිනී වැඩසටහන් වල හෝ පින්තූරවල පාරුවල නැත්තම් මේ ඔරුවල මේ ස්ථාන වලින් නෙලා ගන්න වේවැල් එකතු කරගෙන මේ ගඟක් කරහා නැත්තම් ජල පහරක් කරහා ඒක ජල පහර පහු කරගෙන මේ ගමන් කරන අවස්ථාව ඔබ දැකලා ඇති. මේවා එගොඩට රැගෙන ඒම නේද? එගොඩ මෙගොඩ එහා මෙහා යනවා මේවා රැගෙන එනවා. ඔබ රූපරාම වලින් දැකලා ඇති බොහෝ විට. ඉතින් ඒකත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ. එහෙනම් මතක තියාගන්න විශේෂයෙන්ම අපිට මේ වේවැල් පුතේ තෙත් කලාපීය වනාන්තරවල වගේම අපිට ශ්‍රී ලංකාවේ තෙත් කලාපීය වනාන්තරවල වගේම දරුවනේ වේලි කලාපේ සමහර ප්‍රදේශවල මේ ඇලදොල හා පිටාර තැනි අසල වේවැල් වැඩෙනවා දරුවනේ. ශ්‍රී ලංකාව තුළ වේවැල් විශේෂ 10ක් පමණ හමුවනවා දුවේ. ඉන් 7ක් අපේ රටටම ආවේනිකයි. ඒ කියන්නේ අපේ රටට එන්ඩමික් ආවේනිකයි කියන්නේ ලෝකයේ වෙනත් කිසිම රටක හැදෙන්නේ නැහැ. ඒ වර්ග 7. අපේ රටටම පමණක් ආවේනික අනන්‍ය වෙච්ච වර්ගයක් එන්ඩමික් කියන්නේ ඒකයි දරුවනේ. ලෝකයේ වෙන කිසිම රටක ප්‍රදේශයක දකින්න ලැබෙන්නේ අපේ රටේ පමණයි දකින්න තියෙන්නේ. එහෙනම් මේ වේවැල් වර්ග ශ්‍රී ලංකාව තුළ වේවැල් විශේෂ 10ක් විතර හමු වෙනවා පුතේ. ඒ හමුවන වේවැල් විශේෂ 10 අතිරුණොත් 7ක්ම එන්ඩමික්. ඒ කියන්නේ විශේෂ 7ක්ම අපේ රටටම අනන්‍යයි. අපේ රටටම ආවේනික උච්ච වේවැල් විශේෂ 7ක් තියෙනවා. ඒකත් සුවිශේෂී කාරණාවක් විදියට මෙතන දොළ පුතාලට මතක් කරලා දෙන්න කැමතියි. හොඳයි දරුවනේ අපි ඉදිරියට යමු.
එහෙනම් මෙන්න දුවේ පුතේ මේ chart එක පොඩ්ඩක් බැලුවොත් අපිට අවබෝධයක් ලබා ගන්න පුළුවන් වඩාත් හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් ශ්‍රී ලංකාවේ වැඩෙන වේවැල් පිළිබඳ සටහනක් ශ්‍රී ලංකාවට ආවේනික ප්‍රභේද 1 2 3 4 5 6 7ක් හරවැල් මේ ලංකාවට ආවේනික ප්‍රභේද මෙතන කතා කරනවා මේ බලන්න 1 2 3 4 5 6 7යි තවත් හරවැල් කියලා ආකාරයකුත් අපි කතා කරනවා එහෙනම් මෙන්න ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවේ වෙවෙන වේවැල් පිළිබඳ සටහනක් තියෙන පොඩි අදහසක් දල අවබෝධයක් ලබා ගැනීම සඳහා අපි චුට්ටක් මේ සටහන අධ්‍යයනය කරමු ටික වෙලාවක් මේ සටහන බලමු දරුවනේ අපි බලන්න ශ්‍රී ලංකාවට ආවේනික ප්‍රභේදات මෙතන දකින්න පුළුවන් පුතේ වේවැල් වර්ගයේ මා වේවැල් වඳුරු වැල් ඒවයේ කඳේ විශ්කම්භයේ පුතේ සෙන්ටිමීටර 3ක් 3.5ක් පමණ උස මීටර 30ක් 50ක් අතර පුතේ පැතිරලා තියෙන ප්‍රදේශ තමයි තෙත්ත අතරමැදි කලාපයේ ගුණාත්මක භාවයේ මධ්‍යස්ථයි වගේ මධ්‍යස්ථ ගුණාත්මක භාවයකින් යුක්ත වේවැල් දරුවෝ ඒ වගේම තම්බටු වේවැල් තියෙනවා කඳේ විශ්කම්භය සෙන්ටිමීටර 2.5ක් 3ක් අතර උස සෙන්ටිමීටර 40ක් 50ක් අතර පුතේ උස මීටර සමායෙන්ද උස මීටර 40ක් 50ක් පමණ තෙත් කලාපයේ පැතිරලා තියෙන ප්‍රදේශයේ ගුණාත්මක භාවය ගත්තාම ඉතාම හොඳ තත්ත්වයේ තියෙන වේවැල් විදිහට හඳුන්වන්න පුළුවන්. තුන්වෙනි ආකාරය සුදු වේවැල්. තුඩරෑන් 3ක් 4ක් අතර සෙන්ටිමීටර කඳේ විශ්කම්භයේ උස මීටර 40ක් 50ක් අතර තෙත් කලාපයේ ඉතාම හොඳ ගුණාත්මක තත්ත්වයක් භාවයක් සහිත වේවැල් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම කුකුළු වේවැල් විශේෂ 3ක් තියෙනවා. කඳේ විශ්කම්භයේ සෙන්ටිමීටර 1.5යි උස ගත්තාම අරට වඩා අඩුයි 4ක් 5ක් අතර මීටර තියෙන තෙත් කලාපයේ ඒකෙත් ගුණාත්මක භාවය හොඳයි. හීන් වේවැල් නැත්නම් කොළ හඟල කියලා සඳහන් කරනවා. කඳේ විශ්කම්භයේ සෙන්ටිමීටර 0.5ක පමණ ප්‍රමාණයක් දරුවනේ උස ගත්තාම කලින් එකට වඩා මීටර 10ක් 15ක් අතර උස ප්‍රමාණයක් තෙත් කලාපයේ වර්ධනය වෙන්නේ පැතිරලා තියෙන ප්‍රදේශයේ ඒකත් අපිට විශේෂයෙන්ම ඉතාමත් හොඳ ගුණාත්මක භාවයක් සහිත වේවැල් විදියට හඳුන්වන්න පුළුවන්. පොළොන්නරු වේවැල් කියලා තියෙනවා දරුවනේ මේ පොළොන්නරු වේවැල්. එහෙනම් අනිවාර්යයෙන්ම ඩ්‍රයි සෝන් එකට අයිති වෙන ඇති වීලි කලාපයට. ඔව්. සෙන්ටිමීටර 1.5ක් අතර කඳේ විශ්කම්භයේ සහිත දිග මීටර 30ක් පමණ වන උස මීටර 30ක් පමණ වන මේ වේවැල් පැතිරලා තියෙන වේලි කලාපයේ ගුණාත්මක මට්ටම ගත්තාම හොඳ තත්ත්වයක තියෙනවා. හොඳයි. එළ වේවැල් නැත්නම් කහ වේවැල් දරුවනේ මෙන්න 1.5ක් පමණ වෙනවා කඳේ විශ්කම්භයේ උස ගත්තාම මීටර 10ක් 15ක් අතර ප්‍රමාණයක විහිදෙනවා දරුවනේ පැතිරී තියෙන කලාපය ගත්තාම අතරමැදි හා තෙත් කලාපය තුල පැතිරලා තියෙන්නේ ගුණාත්මක භාවය ගත්තාම මධ්‍යස්ථ ගුණාත්මක භාවයක් සහිත වේවැල් විදිහට අපිට හඳුන්වලා දෙන්න පුළුවන්. ඊළඟට දරුවනේ හර වේවැල් තියෙනවා කඳේ විශ්කම්භයේ සෙන්ටිමීටර 1ක් සෙන්ටිමීටර 1.2ක් අතර උස 3ක් මීටර 4ක් අතර ප්‍රමාණයක් තෙත් කලාපය තුලයි මේ පැතිරලා තියෙන ප්‍රදේශයේ විදිහට හඳුන්වන්නේ දරුවනේ ගුණාත්මක භාවයේ සැලකුවාම හොඳ මට්ටමක තියෙනවා. ගුණාත්මක භාවයේ හොඳයි. එහෙනම් මධ්‍යස්ථ ගුණාත්මක භාවයේ සහිත වේවැල් වර්ග දෙකකුත් ඊටාම හොඳ තත්ත්වයේ වේවැල් වර්ග තුනකුත් හොඳ තත්ත්වයේ වේවැල් වර්ග තුනකුත් විදිහට අපි හඳුනාගත්ත දරුවනේ. හොඳයි ඉදිරියට යමු. අමුද්‍රව්‍ය ලෙස ලබා ගන්නා ශාක කොටස් බලන්න. අපි වේවැල් නිෂ්පාදනයේදී වේවැල් ආශ්‍රිත ගෘහ භාණ්ඩ හා වේවැල් ආශ්‍රිත විසුතුරු භාණ්ඩ නිෂ්පාදනයේදී අපි අමුද්‍රව්‍ය විදිහට ලබා ගන්නා ශාක කොටස් මොනවද කියලා දුවේ පුතේ අපි සාකච්ඡා කරන්න යන්නේ කතා කරන්න යන්නේ. බලමු දුවේ පුතේ මේ බලන්න. අමුද්‍රව්‍ය ලෙස ලබා ගන්නා ශාක කොටස් එහෙනම් ගෘහ භාණ්ඩ සහ විසුතුරු භාණ්ඩ නිෂ්පාදනයේදී වේවැල් කඳ තමයි දමරුනේ අමුද්‍රව්‍ය විදිහට යොදා ගන්න. අපි අමුද්‍රව්‍ය ලෙස යොදා ගන්නා ශාක කොටස් ගැන සාකච්ඡා කරද්දී දුවේ පුතේ මතක තියාගන්න. වේවැල් ශාකයක වේවැල් වල අපි අමුද්‍රව්‍ය සඳහා යොදාගන්නේ ගෘහ භාණ්ඩ සහ විසිතුරු භාණ්ඩ නිෂ්පාදනයේදී වේවැල් කඳයි. වේවැල් කඳ කොටස් තමයි අමුද්‍රව්‍ය විදිහට රෝ මැටීරියල් විදිහට යොදාගන්නේ මේ නිෂ්පාදන කටයුතු සිදු කරන්නේ. එහෙනම් අපි ඒක විශේෂයෙන් සඳහන් කරගන්න අවශ්‍ය වෙනවා. මේ බලන්න. සුවිශේෂිත කරුණක්. ගෘහ භාණ්ඩ හා විසිතුරු භාණ්ඩ නිෂ්පාදනයේදී වේවැල් කඳ අමුද්‍රව්‍ය විදිහට යොදාගන්නේ. මේ කඳේ කටු තිබීම හා නම්‍යශීලී බව නිසා වේවැල් කැපීම ඉතාම දුෂ්කර කටයුත්තක් පුතේ. අන්න බලන්න.
වේවැල් කැපීම ඉතාම දුෂ්කර කටයුත්තක් බවට පත් වෙලා තියෙන්නේ මේ වේවැල් කඳේ කටු සහිතභාවය සහ නම්‍යශීලීභාවය. එතකොට මේවා ඇදලා ගන්න, හසුරව ගන්න, කටු සහිත වීම නිසා කැපීම සහ ඒවා මේ විශේෂයෙන්ම හැසිරුවා ගැනීම, හැසිරීමේ කටයුතු සිදු කිරීම, නෙලීමේ කටයුතු අපහසු වෙන්න, ඊටාම අපහසු වෙන්න හේතු කාරණයක් තමයි දුවේ පුතේ මේ වේවැල් කඳේ කටු පැවතීම සහ මේවා නම්‍යශීලී වීම. ඉතින් මේවා අපිට හරියට ලබා ගන්න යනකොට ඒවා නැමීම් ඇති වෙන්න පුළුවන්, කටු සහිත වීම නිසා මේ වගේ ගැටලු සහගත වෙන්න පුළුවන් මේ අස්වනු නෙලීමේදී, කපා ගැනීමේදී නේද දුවේ පුතේ. එහෙනම් ඒකත් විශේෂයෙන් සලකන්න ඕන කාරණාවක් විදිහට මෙතෙන්ද දුවල පුතාලට හඳුන්වලා දෙන්න පුළුවන්. කඳේ කටු තිබීම වගේම නම්‍යශීලී බව නිසා වේවැල් කැපීම ඉතා දුෂ්කර කාර්යයක් විදිහට දුවේ පුතේ හඳුන්වනවා. ඉතින් මේ කටයුත්ත වැඩිපුර පිරිමින් විසින් සිදු කරනු ලබන අතර සම්පූර්ණ භූමියේ මෙති වේවැල් නැත්නම් වේවැල් මණ්ඩි වල අස්වනු නෙලන විට එහි ඇති සියලුම වේවැල් කපා ගන්න අතර කපා ගැනීමට අපහසු නම් වැල් වලට ගිනි තබා කටු පිලිස්සීමට හැර කපා ගැනීම සිදු කරනවා. ඔන්න ඒක හාවස්ටිං කරන හැටි. බහුල වශයෙන්ම මේ කටයුත්ත වේවැල් නෙලීම පිරිමි පුද්ගලයන් විසින් මේ කටයුත්ත සිදු කරගන්නේ දරුවනේ. මේ වැඩිපුරම පිරිමින් විසින් සිදු කරනු ලබන කාර්යයක් පුතේ සම්පූර්ණ භූමියේම තියෙන වේවැල් අපි ඒවට කියනවා වේවැල් මණ්ඩි කියලා. සම්පූර්ණ අදාළ භූමියේම භූමි කොටසම තියෙන වේවැල් පුතේ මේ වැඩිපුරම පිරිමින් විසින් සිදු කරන ලබන කාර්යයක් ක්‍රියාවලියක් සම්පූර්ණ භූමියේම තියෙන වේවැල් අපි කියනවා ඒකට වේවැල් මණ්ඩි කියලා. මේවා අස්වනු නෙලනකොට එහි තියෙන සියලුම වේවැල් කපා ගන්නවා. භූමියේ තියෙන සියලුම වේවැල් කපා ගැනීම සිදු වෙනවලු අස්වැන්න නෙලනකොට. කපා ගැනීමට අපහසු නම් ඒ වැල් වලට ගිනි තියලා කටු පිලිස්සීමට ලක් කරලා කපා ගැනීම කරනවා. මේ නම්‍යශීලී බවකින් යුතු සැහැල්ලු ෆ්ලෙක්සිබල් නම්‍යශීලී සැහැල්ලුයි දරුවනේ වැඩ කිරීමට පහසුයි. වැඩ කිරීමට පහසු එනම් නිෂ්පාදන කටයුතු වලදී පහසුවෙන් යොදා ගන්න පුළුවන්. ලේසියෙන්ම නිෂ්පාදන කටයුතු සඳහා භාවිතා කරන්න පුළුවන්. easy to use වැඩ කරන්න පහසුයි. හැකි විදිහට ඒ වගේම විවිධ දේශගුණික තත්ත්වවලදී දිගු කලක් පවතින. විවිධ දේශගුණික බලපාම් යටතේ දීර්ඝ කාලයක් කල් තියා ගන්න පුළුවන්. පවත්ව ගන්න පුළුවන්. සැකසූ විට කහ පැහැයට හුරු ඔපයක් දෙන වේවැල් අන්න බලන්න. නිවැරදිව සකස් කරාට පස්සේ මේ වේවැල් වල ඔපය දිස්නයක් කහ පහයට හුරු ඔපයක් ලබා දෙනවා දරුවනි. සකස් කරාට පස්සේ විවිධ දේශගුණික තත්ත්ව යටතේ අපිට දීර්ඝ කාලයක් තියා ගන්න පුළුවන්. ඒ වගේම නිවැරදිව සකස් කරාට පස්සේ කහ පැහැයට හුරු ඔපයක් ලබා දෙනවා දරුවනි. දිස්නයක් ඔපයක් කහ පැහැයට හුරු ඔපයක් දෙන වේවැල් ගුණාත්මක භාවයෙන් යුතු වේවැල් විදිහට අපි සලකනවා. එහෙනම් දුවේ පුතේ ගුණාත්මක භාවයෙන් යුතු වේවැල් විදිහට සඳහන් කරන්න වැඩ කරන්න පහසු නැමෙන සුළු පහසුවෙන් වැඩ කරන්න පුළුවන් ඕනෙම දේශගුණික තත්වයක් යටතේ දිගු කලක් පවත්ව ගන්න පුළුවන් ගබඩා කරලා තියා ගන්න පුළුවන් සකස් කළාට පස්සේ කහ පැහැයට හුරු ඔපයක් දෙනවා නම් දුවේ පුතේ සකස් කළාට පස්සේ කහ පැහැයට හුරු දිස්නයක් ඔපයක් ලබා දෙන වේවැල් දුවේ පුතේ අපිට ගුණාත්මක තත්වයෙන් යුතු වේවැල් විදිහට සඳහන් කරන්න පුළුවන්. ගුණාත්මක තත්වයෙන් යුතු වේවැල් විදිහට සඳහන් කරන්න පුළුවන්. නම්‍යශීලී බවකින් යුත් සැහැල්ලු වැඩ කිරීමට පහසු එනම් නිෂ්පාදන කටයුතු වලදී පහසුවෙන් යොදාගත හැකි ඒ වගේම විවිධ දේශගුණික තත්වයේදී දිගු කලක් පවතින සැකසූ විට කහ පැහැයට හුරු ඔපයක් දෙන වේවැල් ගුණාත්මක භාවයෙන් යුතු වේවැල් විදියට සලකනවා. ගුණාත්මක භාවයෙන් යුතු වේවැල් විදියට දුවේ පුතේ අපිට සලකන්න සඳහන් කරන්න පුළුවන් දරුවනේ. ඉදිරියට යමු. පෙර සැකසීම. අපි බලමු මොකද්ද මේ පෙර සැකසීම කියන්නේ කියලා. කපාගත්ත වේවැල් දරුවනේ සතියක් පමණ වේල ගන්නවා. ඔබ දැකලා ඇති මේ අර වේවැල් දෙනිය ප්‍රදේශයේ අද්දි මේ විදියට කපලා ගෙනාපු වේවැල් අර ස්ලැබ් වල දාලා තියෙනවා. PSC වල උඩ වහලවල් වල දාලා තියෙනවා. වේලෙන්න. පෙර සකස් කර ගැනීම සඳහා. ඔබ නුවර සිට කොළඹ දක්වා එනකොටත් මේ වේවැල් දෙනිය හම්බ වෙනවා.
කොළඹ නගරේ පහු කරගෙන අපි නුවර පාරේ යනකොට නිට්ටඹුව පස්සෑල පහු කරනකොට මේ වේවැල් දිනේ නගරය හම්බ වෙනවා. ඉතින් මේ වේවැල් ආශ්‍රිත නිෂ්පාදන සිදු කරලා තියෙනවා. ඒ නිවෙස් වල පියසි මත වහල වල ස්ලැබ් වල අපිට දැක ගන්න පුළුවන් විශාල විදියට මේ වේවැල් ගොඩ ගහලා මේ වේලෙන්න දාලා තියෙනවා දරුවනි. පෙර සකස් කිරීම සඳහා මේ වේවැල් දාලා තියෙනවා අපිට දකින්න පුළුවන්. චුට්ටක් වටපිට බලපුවාම අපිට මේක හොඳට දකින්න පුළුවන්. දෙපැත්තෙම නිවෙස් වල මේ අලවිසැල් වල ගෘහ භාණ්ඩ සකස් කරලා තියෙන විසුදුරු භාණ්ඩ සකස් කරලා තියෙන අලවිසැල් වල වහලවල් මත විශාල ප්‍රමාණයෙන් මේ වේවැල් කපාගෙන අපු වේවැල් දරුවනේ දාලා මේ පෙර සකස් කිරීම සඳහා සූදානම් කර ගැනීම සඳහා තියෙන අන්දමක් අපිට දැක ගන්න පුළුවන්. එහෙනම් දුවේ පුතේ පෙර සකස් කිරීමේදී කපාගත්ත වේවැල් සතියක් පමණ වේලගෙන ගෘහ භාණ්ඩ නිෂ්පාදනයට යොදා ගන්නවා දරුවනේ කිසිදු ආකාරයේ පදම් කිරීමක් හෝ පසුවස්වනු තාක්ෂණ ක්‍රමයක් වෙන භාවිතා කරන්නේ. අන්න බලන්න මේ පහසුව සිදු කරන්නේ සතියක පමණ කාලයක් වේලා ගැනීමයි දරුවනි. කිසිදු ආකාරයක පසුවස්වනු ක්‍රියාකාරකමක් හෝ පදම් කිරීමක් මේ හැරෙන්නට වේවැල් සඳහා සිදු කරන්නේ නැහැ. සතියක පමණ කාලයක් මේවා වේලා ගැනීමෙන් පස්සේ කෙලින්ම මේ ගෘහ භාණ්ඩ හෝ විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය සඳහා මේවා යොදා ගැනීම සිදු කරනවා දරුවනි. ඊ타මත්ම වැදගත් කරුණක් විදිහට අපි මේක සඳහන් කරන්න පුළුවන්. ඒ සුවිශේෂිත කරුණ දුවේ පුතේ අපි සඳහන් කර ගන්නවා. කපාගත් වේවැල් සතියක් පමණ වේලාගෙන මේ ගෘහ භාණ්ඩ නිෂ්පාදනය සඳහා කෙලින්ම යොදා ගන්නවා දරුවනේ. කිසිදු ආකාරයක පදම් කිරීමක් හෝ පසුවස්වනු තාක්ෂණ ක්‍රමවේදයක් භාවිතා කරන්නේ මේකෙදි. මෙය වේවැල් භාණ්ඩවල කල් පැවැත්මට අහිතකර වන අතර පදම් නොකිරීම නිසා වේවැල් විශාල වශයෙන් අපතේ යෑම සිදු වෙනවා. මේ භාවිතා කිරීමේදී පදම් නොකිරීම හා පසුවස්වනු ක්‍රියාකාරකම් නොකිරීම එක්තරා අන්දමකට මේ කටයුතු සිදු කරන්න වාසියක් ඉක්මනින් ඒ කටයුතු කරගන්න පුළුවන් වගේම දුවේ පුතේ මෙහි අවාසියකුත් තියෙනවා. ඕනම ක්‍රියාවලියක වාසියක් තියෙනවා නම් ඒහා අපි අවාසියක් තියෙනවානේ. ඇඩ්වාන්ටේජස් වගේම ඩිස්ඇඩ්වාන්ටේජස් තියෙනවා. කෙලින්ම පදම් නොකර සතියක පමණ කාලයක් වියල්ලා ගෘහ භාණ්ඩ නිෂ්පාදනයට යොදාගත්තට ගැනීම මේකේ අවාසියක් තමයි දරුවනේ. මතක තියාගන්න මේවායේ වේවැල් භාණ්ඩවල කල් පැවැත්මට අන්න ඒක අහිතකර වෙනවා වගේම දරුවනේ පදම් නොකිරීම නිසා වේවැල් විශාල වශයෙන් අපතේ යාම සිදු වෙනවා. අන්න බලන්න. එහෙනම් මේ වේවැල් ආශ්‍රිත කර්මාන්තයේ නිරත වෙලා ඉන්න ජනතාව පුද්ගලයන් සතියක පමණ කාලයක් මේ අස්වනු නෙලාගෙන එන වේවැල් වියලලා කෙලින්ම ගෘහ භාණ්ඩ නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගැනීම සිදු කරනවා දරුවනේ. ඒ අතරතුර වේවැල් කිසිදු පදම් කිරීමක් හෝ පසුවස්වනු තාක්ෂණික ක්‍රමවේදයක් අනුගමනයක සිදු කරන්නේ නැහැ. විශේෂයෙන්ම පදම් කිරීමක් සිදු නොකර මේ ආකාරයට වේවැල් ආශ්‍රිත නිෂ්පාදන සිදු කිරීම නිසා මේ වේවැල් නිෂ්පාදන වල කල් පැවැත්ම පිළිබඳ ගැටලුවක් වගේම දුවේ පුතේ විශේෂයෙන්ම විශාල ප්‍රමාණයෙන් මෙලෙස පදම් නොකර වේවැල් භාණ්ඩ නිෂ්පාදනය සඳහා යොදා ගැනීමෙන් වේවැල් අපතේ යාමකට ලක් වෙනවා දුවේ පුතේ. ඒක ඒ කාරණාව විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. ඒකයි අපි කිව්වේ. වේවැල් භාණ්ඩ කල් පැවැත්මට අහිතකර ලෙස බලපානවා වගේම දරුවනේ පදම් නොකිරීම නිසා වේවැල් විශාල වශයෙන් අපතේ යාමක් සිදු වෙනවා. පදම් නොකිරීම නිසා වේවැල් විශාල වශයෙන් අපතේ යාමක් සිදු වෙනවා දරුවනේ. නිෂ්පාදනය හා අගය එකතු කිරීම value added නිෂ්පාදන කටයුතු සිදු කිරීම සහ ඒවට අගය එකතු කිරීම පිළිබඳවයි දුවේ පුතේ අපි කතා කරන්න යන්නේ. එහෙනම් බලන්න විශාල වේවැල් ප්‍රධාන වශයෙන් ග්‍රාමීය නිවාස ඉදිකිරීමේදී වගේම ගෘහ භාණ්ඩවල රාමු සහ කකුල් වලට යොදා ගන්නා අතර පුතේ කුඩා වේවැල් සම්පූර්ණ වැල ලෙසද තීරු ලෙසද භාණ්ඩ විවීමට යොදා ගන්නවා. වියනවා කියලා කියනවා භාණ්ඩ අපි ඒකෙදි දුවේ පුතේ. එහෙනම් බලන්න දරුවනේ මේ නිෂ්පාදනය හා අගය එකතු කිරීම යටතේ අපි විශාල වේවැල් ප්‍රධාන වශයෙන් මේ ග්‍රාමීය නිවාස ඉදිකිරීමේදී ඒ වගේම දරුවනේ ගෘහ භාණ්ඩවලට රාමු සහ කකුල් වලටද යොදා ගන්න අතර පුතේ කුඩා වේවැල් සම්පූර්ණ වැල විදියට තීරු ලෙසත් භාණ්ඩ විවීමට යොදා ගන්නවා. වියලාගත් වේවැල් දෙකට පළලා මැද ගැනීමද සිදු කරන අතර ඉන්පසු තමයි විවීම සිදු කරන්නේ දරුවනේ. වේලගත් වේවැල් දෙකට පළලා අරගෙන
මැද ගැනීම සිදු කරනවා දරුවනේ. ඊට අමතරව තමයි ඉන් පසුවයි මේ විවීම් කටයුතු සිදු කරන්නේ. මේ මගින් දරුවනේ වේවැල් වලින් කූඩ වර්ග, පෙට්ටි, කිරිගොටු, වට්ටි, ඉන්දියාප තට්ටු, කුළු, සත්ව ආකෘති ආදිය සකස ගන්න පුළුවන්. මෙන්න වේවැල් වලින් සකස් කරගන්න පුළුවන් නිෂ්පාදන ටිකක් අපි කතා කරා දරුවනේ. කූඩ වර්ග, පෙට්ටි, කිරි පෙරන කිරිගොටු, වට්ටි, ඉන්දියාප තට්ටු, ඉන්දියාප ඇමරිකන්නේ තට්ටු වලට දැන් නම් ප්ලාස්ටික් ඒවත් නිෂ්පාදනය කරනවා. වේවැල් වලින් නිෂ්පාදනය කරන මේවා තමයි පුතේ අතීතේ ඉඳන් බොහෝ විට මේ ජනප්‍රිය වශයෙන් භාවිතා කරන්නේ අතීතයේ සිටම. කුළු සහල් සහ විවිධ ද්‍රව්‍ය පෙළීම සඳහා භාවිතා කරන කුළු, සත්ව ආකෘති ආදී පුතේ මේ වේවැල් භාවිතයෙන් සකස් කරගන්න පුළුවන්. ඒ වගේම වේවැල් වලින් පුටු, මෙන්න ගෘහ භාණ්ඩ මේස, රාක්ක ආදී ගෘහ භාණ්ඩ නිෂ්පාදනය කරන්න පුළුවන්. එසේම වේවැල් වලින් පුටු, මේස, රාක්ක ආදී ගෘහ භාණ්ඩ පුතේ නිෂ්පාදනය කර ගැනීමට හැකියාව තියෙනවා. මේ බලන්න ඒ ආකාරයට නිෂ්පාදනය කරලා තියෙන ගෘහ භාණ්ඩ. මේ බලන්න පුටු තාම අලංකාර පුටුවක් වේවැල් භාවිතා කරලා නිර්මාණය කරලා තියෙනවා දී පුතේ. විශාල වේවැල් බලන්නකො මේ පුටු වල කකුල් වලට යොදාගෙන තියෙන මේ බලන්න මේ ඇඳි වලට යොදාගෙන තියෙනවා. මේ බලන්න කුඩා වේවැල් මේ විවීම සඳහා යොදාගෙන තියෙන මේ වියණ්ඩ යොදාගෙන තියෙනවා කුඩා වේවැල්. බලන්නකෝ. මේ බලන්නකෝ වේවැල් ආසිතර කුඩා අපිට බඩු ගෙනියන්න පුළුවන්. එහා මෙහා නේද? පොලේ ගෙනියන්න මේ කඩේකට ගිහලා බඩු අරන් යන්න මේ කුඩා භාවිතා කරන්න පුළුවන්. මේ යම් කිසි දෙයක් දාලා වහලා තියන්න මේ පෙට්ටි මේ බලන්න තොප්පි තියෙනවා දරුවනේ. හිතේ දාගෙන ඉන්න තොප්පි තියෙනවා. මේ පෙට්ටි තියෙනවා දරුවනේ. මේ වගේ විවිධ ද්‍රව්‍ය ගෙදර ගෙවල් වල මේ වගේ ආහාර ද්‍රව්‍ය වගේ දේවල් විවිධ දේවල් දාලා වහලා තියන්න පුළුවන්. ඉන්දියාප තට්ටු මේ බලන්න මෙතන මේ ඉන්දියාප තට්ටු ටිකක් තමයි මෙතන පෙන්ලා තියෙන්නේ. රයිට් නිවන් දුයි පුතේ. මන්න මේ මෙතන මේ දෙන ඉන්දියාප තට්ටු. ඉන්දියාප වක් කිරීම සිදු කරන්නේ. රයිට්. විවිධ නිෂ්පාදන. වේවැල් ආශ්‍රිතව තෙමේ තොප්පි තියෙනවා. පෙට්ටි වර්ග. කූඩා වර්ග විමාන. වේවැල් ආශ්‍රිත නිෂ්පාදන. උණ හා බට වලට යන දරුවනේ. මෙන්න බලන්න උණ. ශ්‍රී ලංකාවේ විශේෂ 30ක් පමණ හඳුනාගෙන තියෙනවා දරුවනේ. ඉන් 8ක් පමණ ආවේනිකයි. එන්ඩමික්. ඒ කියන්නේ ලෝකයේ වෙන කිසිම රටක දකින්නේ නැහැ අපේ රටේ විතරයි දකින්න තියෙන්නේ. අපේ රටට ආවේනික උණ විශේෂ වර්ග 8ක් තියෙනවා දරුවනේ. එන්ඩමික්. අර වේවැල් විශේෂ 7ක් තිබ්බා වගේ නේද අපි කිව්වේ ශ්‍රී ලංකාවට ආවේනික. ඒ වගේම මේ උණ බට විශේෂත් තියෙනවා දරුවනේ ලංකාව තුළ විශේෂ ස්පීසිස් 30ක් විතර තියෙනවා. හඳුනගෙන තියෙනවා. ඒ වගේනොත් ස්පීසිස් විශේෂ 8ක් අපේ රටට ආවේනිකයි. මේ බලන්න උණ වර්ග. මේ බලන්න මේ කොළ පාට උණ වර්ගයේ බැම්බුනේ කොළ පාට උණ වර්ගයේ සහ මේ කහ පාට උණ වර්ගයේ තමයි දරුවනේ ප්‍රසිද්ධ උණ වර්ග විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම අපි දන්නවා දරුවනේ ගංගා ඔයවල් ආශ්‍රිතව මේ ජල ආශ්‍රිත ප්‍රදේශවල අපි දන්නවා මේවා විශේෂයෙන්ම ඉවුරු වලනේ පුතේ විශාල වශයෙන් හැදෙනවා. විශේෂයෙන්ම ගංගා ඉවුරු ආශ්‍රිත දිගටම අපි දන්නවා මේ ඔයවල් ආශ්‍රිත වැව් ගංගා ඉවුරු ආශ්‍රිත ඔයවල් ඇලදොල ආශ්‍රිතව මේ ඉවුරු ආශ්‍රිතව අපි දන්නවා ජලාශාශ්‍රිත මේ පුතේ ජලයේ තියෙන ඒ වගේ ඉවුරු ආශ්‍රිතව විශාල වශයෙන් මේවා මේ වැඩිම සිද්ධ වෙනවා මේ උණ. ඒ වගේම අපි දන්නවා මේ උණ පටකරෝපට තාක්ෂණය වගේනොත් අපි දන්නවා මේ උණ පැල ලබාගෙන ඒවා වගා කිරීම සඳහා යොදා ගන්නවා. මොකද මේ ආර්ථිකමය වටිනාකමක් තියෙන දැවමේ නොවන වනජ නිෂ්පාදනයක් විදිහට දුවේ පුතේ අපිට උණ හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන් මේක මතක් කරලා දෙන්න ඕනේ. විශේෂයෙන්ම අපි නැවතත් මේක හොඳට නිරීක්ෂණය කරන්න පුළුවන් ප්‍රදේශයක් විදිහට කොළඹ නගරයේ සිට අපි විශේෂයෙන්ම කුරුණෑගලට යනකොට කුරුණෑගලට කොළඹ නගරයේ සිට කුරුණෑගල ප්‍රදේශයට යනකොට ඔබට මේක දකින්න පුළුවන්. අලව්ව ප්‍රදේශයේදී අබේපුස්සියෙන් හැරිලා කුරුණෑගල නගරයට යනකොට අලව්ව නගරේ පහු කරන් යනකොට ඔබ දන්නවා අලව්ව නගරේ පහු කරන් යනකොට දකින්න තියෙනවා අපිට ඔය මාඔය. මේ මාඔයේ ඉවුර දෙපස දිගටම තියෙන්නේ මේ උණ වගා කරලා තියෙනවා අපිට දකින්න පුළුවන්. විශේෂයෙන්ම දිගටම මේ ප්‍රදේශයේ අවසන් වෙතරම දිගටම මේ උණ වගා කරලා තියෙන උණ බට උණ ශාක උණ පඳුරු අපිට දකින්න පුළුවන්.
ඒ වගේ ඔබ දැකපු තැන් ඇති මම දැක්ක තැනක් සුවිශේෂිත අවස්ථාවක් විදිහට මේ ඉවුර දෙපසටම මාවෝයේ මේ උණ වගා කරලා තියෙනවා. දිගටම තියෙනවා අපිට දැක ගන්න පුළුවන් මේ උණ පඳුරු සුවිශේෂිත විශේෂම කොළ පාට සහ මේ කහ පාට වර්ගයේ උණ පඳුරු අපිට දැක ගන්න පුළුවන්. මේ දෙක අපි ප්‍රධානම වර්ග දෙකකින් යුතුව තියෙනවා. මේ විශාල විදියට වැඩෙන උණ සහ අපි දන්නවා කුඩා උණ බට පඳුරු අපි තියෙනවා. ඒවත් අපිට හඳුනා ගන්න පුළුවන්. එහෙනම් ලංකාවේ ශ්‍රී ලංකාව තුළ විශේෂ 30ක් පමණ හඳුනගෙන තියෙනවා පුතේ. ඒකෙන් විශේෂ 8ක් තමයි එන්ඩමික් වෙන්නේ, ආවේනික වෙන්නේ. විශේෂ 20ක් අප රටට පිට රට වලින් හඳුන්වා දී ඇති අතර එයින් විශේෂ 13ක්ම උද්භිත උද්‍යානවල පමණක් දක්නට ලැබෙනවා. බොටනිකල් ගාඩන්, පේරාදෙණිය බොටනිකල් ගාඩන් එකට ඔබ ගිහිල්ලා ඇති මහවැලි ගඟ දෙපස බලන්නකො දිගටම මේ උණ වර්ග අපිට දකින්න පුළුවන්. ලංකාවේ උද්භිත උද්‍යාන තියෙනවානේ. ප්‍රධානතම උද්භිත උද්‍යානය අපේ තියෙන පේරාදෙණික බොටනිකල් ගාඩන් එක. පේරාදෙණිය මල්වත්ත කියලා ඔයගොල්ලෝ හඳුන්වන්නේ. උද්භිත උද්‍යානයේ මේ බොටනිකල් ගාඩන් වල දුවේ පුතේ දකින්න තියෙනවා. විශේෂයෙන් මහවැලි ගඟ දෙපස, මහවැලි ගඟේ ඉවුර දෙපස බලන දිගටම මේ උණ ශාක තියෙනවා. ඒකත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒක අමතක කරලා තිබ්බ දෙයක්. සුවිශේෂිත කාරණාවක් විදිහට මෙතෙන්දී මතක් කරලා දෙන්න පුළුවන්. බොහෝමයක් දරුවෝ මේ ලංකාවේ ඉපදිච්ච ආරේ පේරාදෙණිය බොටනිකල් ගාඩන් එකට එක සැරයක් හරි ගිහිල්ලා තියෙනවා දරුවෝ. ඉතින් මේක දැකලා තියෙනවා. ඉතින් ලංකාව තුල විශේෂ 30ක් පමණ හඳුනගෙන තියෙනවා. ඉන් විශේෂ 8ක්ම ලංකාවට ආවේනික විශේෂ දුවේ පුතේ. ඒ වගේම මේ අතරින් විශේෂ 20ක් අප රටට පිට රට වලින් වෙනත් රට වලින් හඳුන්වා දුන්න විශේෂයි දුවේ පුතේ තියෙන්නේ. ඉතින් ඒ වායනුත් විශේෂ 13ක්ම කොහෙද උද්භිත උද්‍යානවල පමණක් දක්නට ලැබෙනවා. බොටනිකල් ගාඩන් වල විතරයි මේ විශේෂ 20නුත් හඳුන්වා දුන්න විශේෂ 20නුත් ස්පීසිස් 13ක් දකින්න තියෙන්නේ උද්භිත උද්‍යාන ආශ්‍රිතව පමණක් දකින්න තියෙන විශේෂ දුවේ පුතේ. ලංකාවට වෙනත් රටවලින් හඳුන්වා දුන්න විශේෂ 20 අතරින් විශේෂ 13ක්ම උද්භිත උද්‍යාන ආශ්‍රිතව බොටනිකල් ගාඩන් ආශ්‍රිතව තමයි අපිට හඳුනා ගන්න හමු වෙන්නේ මේ උණ බට වර්ග. මේ බලන්න. ශ්‍රී ලංකාවේ වැඩිපුරම භාවිතා කරන උණ හා බට වර්ග කිහිපයක් පුතේ අපිට හඳුන්වන්න පුළුවන්. උණ බට වර්ගයේ ඒ වගේ කඳේ විශ්කම්භය තියෙනවා පුතේ, උස තියෙනවා, පැතිරලා තියෙන ප්‍රදේශ තියෙනවා. අපි වේවැල් වලත් මේ වේවැල් වර්ගය, ඒ වගේ විශ්කම්භය, ඒ වගේම උස සහ පැතිරලා තියෙන ප්‍රදේශ ගැන දුවේ පුතේ කතා කරා. එහෙනම් මෙතනදී මම කැමති මේ උණ බටවලත් ඒ සම්බන්ධයෙන්ුත් කතා කරන්න දරුවෝ. බලන්නකෝ. උණ බට වර්ගය එකක් බට නැත්නම් කැලෑ බට කියලා හඳුන්වන වර්ගය. ඒ වයි කඳේ විශ්කම්භය සෙන්ටිමීටර් 12.5ක් සෙන්ටිමීටර් 12.5ක පමණ කඳක් විශ්කම්භයක් සහිත උණ බට. උස ගත්තාම මීටර 46ක් උපරිම උසකට යනවා දරුවනේ. මීටර 46ක පමණ උසක් පෙන්눔 කරන්නේ. පැතිරලා තියෙන ප්‍රදේශ තමයි තෙත් කලාපයේ අතරමැදි කලාප කඳුරට පළාත් කලාපවල දුවේ පුතේ මේ කැලෑ බට නැත්නම් බට කියන එක ව්‍යාප්ත වෙලා තියෙනවා. උණ බම්බු නැත්නම් කහ උණ කියන එක දරුවනේ. උණ බම්බු නැත්නම් කහ උණ කියන එක මෙයාගේ කඳේ විශ්කම්භයේ සෙන්ටිමීටර 510ක පමණ විශ්කම්භයක් සහිතයි කඳ දරුවනේ. උස මීටර 15ක් පමණ තෙත් කලාපයේ සහ පහත් බිම් වල මේක අපිට පැතිරලා තියෙන ප්‍රදේශ විදිහට හඳුනා ගන්න පුළුවන්. යෝධ උණ විදිහට හඳුන්වනවා පුතේ. යෝධ උණ. විශාල උණ බට. යෝධ උණ. මේ යෝධ උණ වල කඳේ විශ්කම්භය සෙන්ටිමීටර් 1035ක් පමණ වෙනවා දරුවනේ. කඳේ විශ්කම්භය ගත්තාම බලන්න සෙන්ටිමීටර වලින් ගත්තාම කඳේ වටප්‍රම කඳේ විශ්කම්භය ගත්තාම දරුවනේ. ඒ වගේම උස ගත්තාම මීටර 30ක් පමණ උසක් පෙන්눔 කරනවා දරුවනේ. පැතිරලා තියෙන ප්‍රදේශ විදිහට තෙත් කලාපයේ ජලාශාශ්‍රිත ප්‍රදේශවල අපිට මේ යෝධ උණ හඳුනා ගන්න පුළුවන්. යෝධ උණ තෙත් කලාපයේ ජලාශාශ්‍රිත ප්‍රදේශවලදී දුවේ පුතේ හඳුනා ගන්න පුළුවන්. හොඳයි. අමුද්‍රව්‍ය ලබා ගන්නා ශාක කොටස් අපි බලමු. අපි විශේෂයෙන්ම වේවැල් වලදී කතා කරා වගේම මේ අමුද්‍රව්‍ය ලබා ගන්නා ශාක කොටස් විදිහට මේ ඉදිකිරීම් කටයුතු ඒ වගේම විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය සඳහා යොදා ගන්නා මේ උණ බටවල අපි අමුද්‍රව්‍ය විදිහට රෝ මැටීරියල් විදිහට යොදා ගන්නා කොටස් ගැනයි දුවේ පුතේ සාකච්ඡා කරන්න යන්නේ. එහෙනම් අමුද්‍රව්‍ය විස ලබා ගන්නා ශාක කොටස් විදිහට අමුද්‍රව්‍ය විදිහට මේ වායව කඳ තමයි දුවේ පුතේ ලබා ගන්න. වායව කඳ තමයි මේ උණ බටවල අපි අමුද්‍රව්‍ය විදිහට දුවේ පුතේ යොදා ගන්න. අමුද්‍රව්‍ය ලෙස වායව කඳ යොදාගන්නේ උණ ගහේ වයස අවුරුදු 5ක් පමණ වූ විට කැපීම සුදුසුයි. උණ ගහක මේ කඳක් උණ බටයක් කපා ගන්න
වයස අවුරුදු 5ක පමණ කාලයක් ගත වුණාට පස්සේ තමයි පුතේ කැපීම සඳහා මේවා සුදුසු තත්ත්වයේ විදිහට අපි හඳුන්වන්නේ. ඒ වගේම උණගස නිරීක්ෂණයෙන් වයස නිර්ණය අපහසු නිසා පුතේ මේරු ගස් පිළිබඳව තීරණය කළ හැක්කේ ශල්ක පත්‍ර හා කඳෙහි පැහැය නිරීක්ෂණයෙන්. එහෙනම් මේවා දිහා බලලා අපිට වයස තීරණය කරන්න අපහසුයි. ඒකයි කියන්නේ. උණගස නිරීක්ෂණයෙන් වයස තීරණය කිරීම අපහසු නිසා පුතේ අපි මේ මේරු ගස් පිළිබඳව තීරණය කරන්න පුළුවන් වෙන්නේ ශාකවලේ වාගේ ශල්ක පත්‍ර හා කඳෙහි පැහැය නිරීක්ෂණය කිරීම. කඳෙහි ශල්ක පත්‍ර හා කඳෙහි පැහැය නිරීක්ෂණය කිරීමෙන් තමයි පුතේ ඇත්තටම අපි මේවා අඳුරගන්නේ. හොඳට වර්ධනය වෙලා තියෙනවා කියන එක සම්බන්ධයි. උණ විශේෂ බොහෝමයක් මේරීමේදී ශල්ක පත්‍ර හැලී යනවා පුතේ. ශල්ක පත්‍ර හැලී යනවා. මේරෙනකොට අතර කඳලා පැහැයක් ගන්නවා පුතේ. පොළව යට තියෙන භූගත කඳ කොටස රයිසෝමයට හානි නොවන ලෙස පුතේ පොළව මට්ටමේ සිට සෙන්ටිමීටර 15ක් 20ක් පමණ උසින් තමයි කැපීම සිදු කරන්න ඕනේ. එහෙනම් මෙන්න බලන්න. උණ විශේෂ බොහෝමයක මේරීමේදී ශල්ක පත්‍ර හැලිලෙනවා පුතේ. ඒවා ගස් යට වැටලා තියෙනවා අපිට දැක ගන්න පුළුවන්. කඳ ලා පැහැයක් ගන්නවා දරුවනේ. පොළව යට තියෙන භූගත කඳවන ඒ රයිසෝමයට හානි නොවන විදිහට පොළව මට්ටමේ ඉඳන් සෙන්ටිමීටර 15ක් 20ක් පමණ උසින් තමයි කපා ගන්න ඕනේ. ගසේ පුරුකට ආසන්නයෙන් කැපීමෙන් ජලයේ රැඳීම වළකිනවා. පුරුකට ආසන්නයෙන් උණ ගසේ පුරුක් තියෙනවනේ. ගසේ පුරුකට ආසන්නයෙන් කෙට්ටුවෙන් කැපීමෙන් ජලයේ රැඳීම වළකිනවා. ඒ වගේම පඳුරකින් උණ හා බටගස් කැපීමේදී සෑම විටම පඳුරු මැදින් පිහිටා ඇති මේරු ගස් පළමුව ඉවත් කරමින් ක්‍රමක්‍රමයෙන් පඳුර මැද සිට පිටතට එමින් මේරු ගස් පමණක් තෝරා ඉවත් කිරීම කළ යුතුයි. ඔන්න අස්වැන්න නෙලා ගැනීම පඳුරු වලින් මේ අස්වැන්න නෙලා ගැනීමේදී මුලින්ම පඳුර මැද තියෙන ගස් තමයි කපා ගන්න ඕනේ. ක්‍රමක්‍රමයෙන් තමයි පඳුරේ ඉවතට පසුපසට ඒ කියන්නේ පඳුරේ මේ මුලට එන්න අවශ්‍ය කරන්නේ. ඒකයි දුවේ පුතේ සඳහන් කරේ. පඳුරකින් උණ මේ බට ගස් කැපීමේදී හැම විටම පඳුර මැද තියෙන මේරු ගස් පිහිට ඇති මේරු ගස් මුලින්ම ඉවත් කරමින් ක්‍රමක්‍රමයෙන් පඳුර මැද සිට පිටතට පඳුරේ මැද ඉඳන් පිටතට එමින් මේරු ගස් පමණක් තෝරලා ඉවත් කර ගැනීම සිදු කරන්න ඕනේ පුතේ. නැත්නම් අපරාධේ නාස්ති වෙන්න අපතේ යෑමකට ලක් වෙන්න පුළුවන්. පෙර සැකසීම. අපි අර ඔබට මතකනේ විශේෂයෙන්ම දුවේ පුතේ අපි වේවැල් වලත් පෙර සැකසීම සිදු කරා. මේ නෙලාගත්ත වේවැල් සතියක් පමණ වේලීමකට තියලා පදම් කිරීමක් හෝ කිසිම පසුවස්වනු ක්‍රියාකාරකමක් තාක්ෂණ ක්‍රම ශිල්පයක් නොකරනේ බාණ්ඩ නිෂ්පාදනය සඳහා යොදාගත්තේ. ඒකේ අවාසිත අපි කතා කරානේ. ඒ වගේම මේ උණ බම්බුත් උණ බටත් දුවේ පුතේ මේ නිෂ්පාදන සඳහා යොදා ගන්න කලින් පෙර සැකසීමකට ලක් කළ යුතුයි. එහෙනම් අපි බලමු කොහොමද මේ උණ බටවල පෙර සැකසීමේ කටයුතු සිදු කරන්න කියලා. උණ ශුද්‍රජීවී ආසාදන හා කෘමි ආසාදන වේයන්ගේ හානි සඳහා බොහෝ ලෙස පාත්‍ර වෙනවා. දැන් මේ ඇන්ටනා කණු සඳහා මුක්කු සඳහා ඔබ දන්නවා ස්ලැබ් දානකොට ඉදිකිරීම කර්මාන්තයේදී නේද දරුවනේ මේ අපි දන්නවා සැටලින් වලට නේද අපි කියනවා මේ මුක්කු සඳහා මේ උණ යොදා ගන්නවා. ඒ වගේම මේ උණ යොදා ගන්නකොට ඇන්ටනා බට සඳහා යොදා ගන්නවා. විවිධ කටයුතු සඳහා යොදා ගන්නකොට කාලයත් එක්ක ඔබ දැකලා ඇති මේ වගේ සිදුරු විදලා මේ සතුන් හානි කරලා කෘමි සත්තු හානි කරලා ඒ වගේ අර කුඩු වැස්සීම සිද්ධ වෙලා මේක ක්‍රමයෙන් දි รา පත් වෙලා යනවා දරුවනේ. කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. කාලයක් යනකොට අපිට මේක විශේෂයෙන්ම යම් කිසි කාලයක් ගත වෙනකොට මේකට කෘමි හානි වලට උවදුරු වලට ලක් වෙන්න පුළුවන් ශාකයක් විදිහට මේ උණ හඳුන්වන්න පුළුවන් අපිට. ඒක විශේෂයෙන් ඔබටත් ඒ අත්දැකීම ඇති දි รา පත් වීම සිදුවන ආකාරයේ සම්බන්ධයෙන්. එහෙනම් උණ ශුද්‍රජීවී ආසාදන වගේම කෘමි ආසාදන ඒ වගේම වේයන්ගෙන් හානි සඳහා බොහෝ ලෙස පාත්‍ර වෙනවා දරුවනේ. එසේම දි รา යාම සඳහා ගොදුරු වීමේ හැකියාවත් වැඩි මේවා. එහෙනම් ඒ නිසා උණ බටවල කල් පැවැත්මේ හැකියාව වැඩි කර ගැනීම සඳහා විශේෂ තාක්ෂණික උපක්‍රම භාවිතා කරනවා. අන්න අපි කිසිම පසුවස්වන තාක්ෂණික උපක්‍රමයක් භාවිතා කරන්නේ නැතුව තමයි වේවැල් ආශ්‍රිත නිෂ්පාදනය සිදු කරේ. අපි එතෙන්ද කිව්වා මේ වේවැල් වල කල් පැවැත්ම වගේම වේවැල් විශාල වශයෙන් ඒවා නාස්ති වීමට ඒක හේතුවක් වෙනවා කියලා අපි සඳහන් කරා. නමුත් උණ බටවල තියෙන ගැටලුවක් තමයි දි รา පත් වීමට යක් වීම මේ ශුද්‍ර ජීවීන් මගින් හානි පමුණුන කෘමි සතුන් මගින් විශේෂයෙන්ම වේයන් මගින් මේවට හානි ඇති වෙන්න පුළුවන්. ඒක නිසා
බොහෝ ලෙස මේ පාත්‍ර වීම සිද්ධ වෙනවා දුවේ පුතේ. ඒ වගේම දි รา යාම සඳහා ගොදුරු වීමේ හැකියාවකුත් මේ උණවලට තියෙනවා. ඒක නිසා උණ බටවල කල් පැවැත්මේ හැකියාව වැඩි කර ගැනීම සඳහා පුතේ අපිට විශේෂ තාක්ෂණික උපක්‍රම භාවිතා කරන්න සිදු වෙනවා. හොඳයි අපි ඉදිරියට බලමු. පාරම්පරික ක්‍රම විදියට අපි බලමු මොනවද මේ ක්‍රමවේද කියලා දුවේ පුතේ. අතීතයේ සිටම භාවිතා කරන පාරම්පරික ක්‍රම. මේ ක්‍රම ගම්වල වැඩිපුර භාවිතා කරන අතර මිලෙන් අඩුයි. මේකෙදි ක්‍රම තුනක් භාවිතා කරනවා මිල අඩු ක්‍රම විදියට පුතේ. විශේෂයෙන්ම ග්‍රාමීයව මේ ක්‍රම භාවිතා කරනවා උණ බට සකස් කිරීමේ පෙර සැකසීම සඳහා. මේ ක්‍රම ගම්වල වැඩිපුර භාවිතා කරන අතර මිලෙන් අඩුයි. මෙහිදී ක්‍රම තුනක් භාවිතා කරනවා. දුම් ගැස්සවීම, ස්මෝකින් කියනවා අපි. සුදු කිරීම, අපි වයිට් වොෂින් කියලා කියනවා. ඒ වගේම උස්ව සිටින ලෙස සවි කිරීම. එලිවේටඩ් කන්ස්ට්‍රක්ෂන් එකක් විදියට. එලිවේටඩ් කන්ස්ට්‍රක්ෂන් එකක් විදියට උස්ව සිරස්ව තියෙන මේ උස්ව තියෙන විදියට අපිට සවි කරන්න පුළුවන්. එහෙනම් මෙන්න පාරම්පරික ක්‍රම විදියට පුතේ භාවිතා කරනවා අංක 1 දුම් ගැස්සවීම, ස්මෝකින්, සුදු කිරීම නැත්නම් වයිට් වොෂින් කියලා කියනවා දරුවනේ. ඒ වගේම උස්ව සිටින ලෙස සවි කිරීම. එලිවේටඩ් කන්ස්ට්‍රක්ෂන් එකක් කරනවා. උස්ව සිද්ධ විදියට සවි කිරීම සිදු කරනවා. එහෙනම් මෙන්න පාරම්පරිකව භාවිතා කරන ක්‍රම දුම් ගැස්සවීම, සුදු කිරීම සහ උස්ව සිටින ලෙස සවි කිරීම භාවිතා කරන්න පුළුවන්. පෙර සැකසීම විදිහට අපිට හානි අවම කිරීම. දුම් ගැස්සවීම සිදු කරන්නේ ගිනි ගොඩක් ගහලා එයට ඉහළින් උණ බට දුමට නිරාවරණය කරනු ලබනවා. ගිනි ගොඩක් ගහලා ගිනි ගොඩට ඉහළින් මේ උණ බට නිරාවරණය වීමට සලස්වනවා. එවිට උණ වියලෙන අතර කළු පැහැවෙනවා. වේලෙනවා, කළු පාට වෙනවා. මෙමගින් ඇතිවන අහිතකර ද්‍රව්‍යයන් නිසා හානිකර සතුන්ගේ ආරක්ෂා වීමේ හැකියාවක් තියෙන මේ දුමෙහි තියෙන අහිතකර ද්‍රව්‍ය නිසා පුතේ, අහිතකර රසායන නිසා, ඒවා තැම්පත් වීම නිසා, එමගින් ඇතිවන අහිතකර ද්‍රව්‍යයන් නිසා හානිකර සතුන්ගෙන් මේ උණ බට ආරක්ෂා කර ගැනීමට හැකියාවක් ලැබෙනවා දරුවෝ. එහෙනම් ගිනි ගොඩක් ගසා එයට ඉහළින් උණ බට දුමට නිරාවරණය කරනු ලබනවා දරුවනේ. එවිට උණ වියලෙන අතර කළු පැහැවෙනවා. මෙමගින් ඇතිවන අහිතකර ද්‍රව්‍යයන් නිසා හානිකර සතුන්ගෙන් ආරක්ෂා වීමේ හැකියාව වැඩි වෙනවා. හානිකර සතුන්ගෙන් ආරක්ෂා වීමේ හැකියාව වැඩි වෙනවා දරුවෝ. සුදු කිරීම. මෙහිදී උණ පතුරු හා උණ පැලලිවල හුණු අපි කියනවා ලයිම් නේ හුණු කියන්නේ ආලේප කිරීම සිදු කරනවා. මේ සිදු කරන ප්‍රධාන අරමුණ පෙනුම වැඩි කිරීමට උවත් කල් පැවැත්ම වැඩි වීමත් මේකෙදි සිදු වෙනවා. හුණු ආලේපය. එහෙනම් ආලේප කරන හුණු නිසා පතුරු වලට ජලය උරා ගැනීම අඩු වීම නිසා දිලීර පුස් සෑදීම ආදී අඩු වෙනවා. හුණු ආලේප කරලා තියෙනවා මෙහෙම. ඔබ දැකලා ඇති මේ උණ පැලලි වලට බට පැලලි වලට. එහෙනම් මෙහිදී උණ පතුරු හා උණ පැලලි වලට හුණු ආලේප කරනවා දරුවනේ. මේ සිදු කරන ප්‍රධාන අරමුණ තමයි ඒවායේ පෙනුම වැඩි කර ගැනීම උනත් කල් පැවැත්ම වැඩිවීමක් මේකෙදි සිද්ධ වෙනවා. මේ ආලේප කරන හුණු නිසා පුතේ පතුරු වලට උණ පතුරු වලට ජලය උරා ගැනීම අඩුවීම නිසා ඒ මත දිලීර නැත්තම් පුස් සෑදීම අඩු වෙනවා. ඒ මත දිලීර නැත්තම් පුස් සෑදීම අවම වෙනවා දරුවනේ. අඩුවීම සිද්ධ වෙනවා. ඒ වගේම උණ පැලලි වලට වැලි ස්තරයක් ආලේප කළා ඉන්පසු එයට වියලුණාට පස්සේ හුණු ආලේප කිරීම සිදු කරනවා. වඩාත් සාර්ථක ප්‍රතිලාභ ලැබෙනවා. ඒ වගේම ගොම හා හුණු මිශ්‍ර කරලා පැලැල්ල මත ආලේප කිරීම සිදු කරනවා. බට පැලැල්ල මත ආලේප කිරීම සිදු කරනවා. මේ බලන්න. උණ පැලලි වලට වැලි ස්තරයක් ආලේප කළා ඊට පස්සේ ඒක මත වියලුණ විට හුණු ආලේප කිරීම සිදු කරනවා පුතේ. වඩාත් සාර්ථක ප්‍රතිඵල ලැබෙනවා. ඒ වගේම ගොම හා හුණු මිශ්‍ර කරලා ඒ පැලැල්ල මත ආලේප කිරීමත් සිදු කරනවා. හානි අවම කරගන්න. උස්ව සිටින ලෙස සවි කිරීම. මේ උස්ව සිටින ලෙස සවි කිරීම. එහෙනම් මෙම ක්‍රමයේදී උණ කෙලින්ම පොළව හා ස්පර්ශ වීම වැළැක්වීම සිදු කරනවා. දැන් කොහොමද කරන්නේ? උණ බට ගල් උඩ හෝ සිමෙන්ති බිමක් මත අතුරා තබනු ලබනවා. මෙම ක්‍රමයේදී උණ බට වියලුව ඇති අතර දිලීර ආසාදන වලට බඳුන් වීම අඩුයි. දිලීර හානි අඩු වෙනවා. එහෙනම් බලන්න උස්ව සිටින ලෙස සවි කිරීම මෙම ක්‍රමයේදී උණ කෙලින්ම පොළව හා ස්පර්ශ වීම වැළැක්වීමයි සිදු කරන්නේ පුතේ. මේකෙදි උණ බට ගල් උඩ හෝ සිමෙන්ති බිමක් මත අතුරලයි තියන්නේ. මේ ක්‍රමයේදී උණ බට වියලිව තියෙන නිසා දිලීර ආසාදන වලට බඳුන් වීම අඩු වෙලා දිලීර හානි අඩු වීම සිද්ධ වෙනවා දරුවෝ.
මෙහිදී උණබට අතර වායු හුවමාරුව මැනවින් සිදුවීම අවශ්‍ය වන අතර ජලය විකර්ශක ද්‍රව්‍ය වලින් ප්‍රතිකාර කිරීමෙන් තවදුරටත් මේවා පුතේ හානිකර කෘමිහානි වැළැක්වෙන අතර ඒවා වියෝජනය වීම අඩු වෙනවා. ඒක නිසා දි รา පත් වීම අඩු වෙනවා. එහෙනම් මේ ක්‍රමයේ හැර රසායනික ද්‍රව්‍ය භාවිතයනොත් උණබට සඳහා ප්‍රතිකාර කරන්න පුළුවන්. එහෙනම් බලන්න උණබට අතර වායු හුවමාරුව හොඳින් සිදුවන වීම අවශ්‍ය වන නිසා ජලයේ විකර්ශක ද්‍රව්‍ය වලින් ප්‍රතිකාර කිරීමෙන් තවදුරටත් දිලීර හානි හා කෘමි හානි වැළැක්වන අතර වියෝජනයත් අඩු වෙනවා. මේ ක්‍රමයේ හැර රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් උණබට සඳහා ප්‍රතිකාර කිරීමත් සිදු කරන්න පුළුවන්. රසායනික ද්‍රව්‍ය භාවිතා කළ උණබට සඳහා ප්‍රතිකාර සිදු කිරීමත් සිදු කරන්න පුළුවන් දරුවෝ. රසායන ද්‍රව්‍ය භාවිතයෙන් ප්‍රතිකාර කිරීමෙන් මේ පාරම්පරික ක්‍රමයට වඩා වැඩි කාලයක් කෘමි හා දිලීර හානි වලින් වළක්ව ගන්න පුළුවන්. කෘමීන්ට විස සහිත රසායනික ද්‍රව්‍ය භාවිතා කරලා මේ පෙර සැකසීමේදී උණබට සඳහා ප්‍රතිකාර කිරීම මගින් අර පාරම්පරික ක්‍රම භාවිතා කළා කල් තබා ගත්තට වඩා වැඩි කාලයක් පවත්වා ගන්න පුළුවන් දිලීර හා කෘමි හානි වළක්වා ගැනීමට වැඩි හැකියාවක් තියෙනවා දරුවනේ රසායනික ද්‍රව්‍ය භාවිතා කළා ප්‍රතිකාර කිරීම මගින්. විශේෂයෙන්ම උණ ගත්තාම වතුරට ඔරොත්තු දෙන්නේ නැහැ පුතේ. ඒ නිසා හැකිතරම් මේ උණබට වියලීමෙන් ජලය අඩුවීම නිසා වියෝජන හැකියාව අඩු වෙනවා. ජලයට ඔරොත්තු දෙන්නේ නැහැ. ජලයට හසු වුණොත් ජලය එක තිබුණොත් ජලය ගැටුණොත් ඉක්මනින් දි รา පත් වීමකට ලක් වෙනවා. එහෙනම් මතක තියාගන්න මේ රසායන ද්‍රව්‍ය භාවිතයෙන් ප්‍රතිකාර කිරීමෙන් පාරම්පරික ක්‍රමයට වඩා වැඩි කාලයක් කෘමි හා දිලීරනාශක වලින් වෙන දිලීර මගින් කෘමි හා දිලීර මගින් සිදුවන හානි වළක්වගෙන දීර්ඝ කාලයක් පවත්වා ගන්න පුළුවන්. ඒ වගේම මේ උණ ජලයට ඔරොත්තු දෙන්නේ නැහැ පුතේ. ඒ නිසා හැකිතරම් උණබට වියලීමෙන් ජලය අඩුවීම නිසා ඒවාෙහි වියෝජනය වීමේ හැකියාව අඩු වෙනවා. එහෙම පවත්වා ගන්නයි කටයුතු කරන්න අවශ්‍ය වෙන්නේ. නිෂ්පාදන හා අගය එකතු කිරීම. අපි විශේෂයෙන්ම ඔබට මතක ඇති විශේෂයෙන්ම වේවැල් වල වගේම අපි මෙතනදිත් මේ නිෂ්පාදන සහ අගය එකතු කිරීම ගැන කතා කරන්න ඕනේ. දුවිය පුතේ මේ දැව නොවන වනජ නිෂ්පාදනයක් වන ඒ වගේම ආහාරමය සහ ඖෂධමය නොවන වනජ නිෂ්පාදනය යටතේ ප්‍රධාන වශයෙන්ම අපි කතා කරන්නේ මේ ගෘහ භාණ්ඩ නිෂ්පාදන කටයුතු වගේම ඉදිකිරීම කර්මාන්තය සහ විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ලබන මේ උණබට වගේම දුවේ පුතේ අපි වේවැල් සහ ඒ වගේම අපි පන් වර්ග ගැන කතා කරනවා දුවේ පුතේ. එහෙනම් බලන්න විශේෂයෙන්ම උණ ගොඩනැගිලි කර්මාන්තයේදී වගේම විසිතුරු භාණ්ඩ සහ ගෘහ භාණ්ඩ සෑදීමට වැදගත් අමුද්‍රව්‍යයක් ලෙස දුවේ පුතේ භාවිතා කරනවා. එහෙනම් ඒක වැදගත් උණ ගොඩනැගිලි කර්මාන්තයේදී වගේම විසිතුරු භාණ්ඩ ඒ වගේම ගෘහ භාණ්ඩ සෑදීමේදී වැදගත් අමුද්‍රව්‍යයක් විදිහට භාවිතා කරනවා. ඉතින් පුතේ ගොඩනැගිලි ඉදිකිරීම සඳහා ආධාරක මේ බලන්න විදිහට අපි උණ භාවිතා කරනවා. ඒ වගේම ඉනිමං සෑදීමේදීත් භාවිතා කරනවා. ගොඩනැගිලි ඉදිකිරීමේදී අපිට ඉනිමං අවශ්‍ය වෙනවනේ දුවේ පුතේ. ඒවට නැගීමට නේද ඉදිකිරීම කටයුතු වලදී විශේෂයෙන්ම. හරි. ඒ වගේම ගොඩනැගිලි වල බිත්ති සෑදීමේදී ඇතුළත ආධාරක සඳහා උණ භාවිතා කරනවා. ඒ වගේම අවන්හල් රෙස්ටුරන්ට් සෑදීම සඳහා මේ උණ භාවිතා කරනවා. ඊටාම අලංකාරමත්. ඒ වගේම ගොඩනැගිලි වල වහලවල් සඳහා උණ බට දෙකට පළලා පතුරු බලමු රූපේ දක්වන ආකාරයට සවි කරනවා. අපි බලමු කොහොමද එහෙම සිදු කරන්නේ කියලා. මේ බලන්න. උණ බටේ පළලා සාදුන් ලබන පතුරු මගින් සාදලා තියෙන වහලයක් ගොඩනැගිලි වල වහලේ සඳහා ඊටාම අලංකාරයි මේ බලන්න පුතේ. ගොඩනැගිලි වල වහලේ සඳහා මේ උණ බටේ පළලා සාදුන් ලබන වහලයක්. උණ බටේ පළලා සාදලා තියෙන වහලයක් බලන්න. අලංකාරමත් මේ වහලේ මේ ආකාරයට ඉදි කරලා තියෙනවා බලන්න උණ බට භාවිතා කළ දරුවනේ. මේ බලන්න උණ උළු උණ මගින් සකස් කරලා තියෙන උරු පියස්ස ආවරණය සඳහා මේ බලන්න. ඊටාමත් අලංකාරව මේ බලන්න මේවා විශේෂ ද්‍රව්‍ය ආලේප කරලා සකස් කරලා තියෙන මේ බලන්න කල්ගතු වුණු වහලයක් මේ උණ බට මගින් උණ උළු භාවිතා කරලා තියෙනවා බලන්න පුතේ ඊටාමත්ම. දේශීයව යොදා ගන්න පුළුවන් ද්‍රව්‍ය භාවිතා කළා මේ වහල සකස් කරලා තියෙන ආකාරය බලන්න. මේ කල්ගත වීමත් එක්ක දක්වන විදිහ මේ බලන්න. මේක නම් අපිට පේනවා යම් කිසි ආරක්ෂක ද්‍රව්‍යයක් ආලේප කරලා නේද දුවේ පුතේ මේ හරහා වතුර බැහැලා යන විදිහට උණ උළු හරියටම උළු කැට වගේම බලන්නකො නිර්මාණය කරලා තියෙන ආකාරය. උළු කැට වගේම ඉතාමත් අලංකාරව මේ වහල සඳහා යෙදීමට නිර්මාණය කරලා තියෙන සුවිශේෂිත අන්දම බලන්න දරුවනේ.
ඒ වගේම උළු විදිහටත් උණ බට පළල භාවිතා කරන්න පුළුවන් සීලිම සඳහාත් උණ පතුරු භාවිතා කරන්න පුළුවන්. ඒකයි අපි කතා කරන්නේ. උළු ලෙස උණ බට පළල භාවිතා කරන්න පුළුවන් සීලිම සඳහා උණ පතුරු භාවිතා කරන්න පුළුවන්. මීට අමතරව විවිධ අත්කම් භාණ්ඩ නිෂ්පාදනයේදී මුළු තැන්ගේ උපකරණ සඳහා වෙසක් කූඩු නිපදවීම සඳහා උණ හා බට යන දෙවර්ගයේම බෙහෙවින්ම උපකාරී කරගන්නවා දරුවෝ. මෙන්න අපි කියපු උණ බට පළල හදන වහල. උණ බට පළල ගොඩනැගිලි වල වහලේ ඉදි කරලා තියෙන ආකාරය. රෙස්ටුරන්ට් වල හෝටල් වල මේවා යොදා ගන්නවා. මෙන්න උණ භාවිතා කරලා සකස් කරලා තියෙන උළු වහලවල් සඳහා. උණ බට ඇසුරෙන් පැන්සල් රඳවනයක් සෑදීම ගැන හිතුවේ පුතේ අපි පොඩ්ඩක් ඔබත් එක්ක කතා කරන්න යන්නේ. ඔබට නිවසේදීම කරගන්න පුළුවන් උණ බට භාවිතා කරලා පැන්සල් රඳවනයක්. ඊටම අලංකාර පැන්සල් රඳවනයක් සකස් කරගන්න පුළුවන් දුවේ පුතේ නිවසේදී. අපි බලමු මේ ක්‍රියාවලිය සිදු කරන ආකාරයේ පළවෙනි පියවර. විශ්කම්බේ අඟල් 2ක් පමණ ඇති අඟල් 6ක් පමණ දිග උණ බඩ කැබැල්ලක් කියතක් ආධාරයෙන් කපා ගන්න පුළුවන්. බලන්න උණ බඩ කැබැල්ලේ විශ්කම්බේ කොච්චරද කියලා ඔබට නිවසේ කරගන්න පුළුවන් පොඩි ක්‍රියාකාරකමක් විදිහට මේ අත්දැක බැලීම කරන්න දුවේ පුතේ. අලංකාරමත් ඔබේ පැන්සල් පෑන් රඳවා ගැනීම සඳහා එහෙනම් ඉතාම අලංකාරයි මේවා නේ මිලදී ගන්න අවශ්‍ය නේ අපිට මේක නිවසේදී කරන්න පුළුවන්. උණ බඩ කැලලක් අරගෙන එහෙනම් විශ්කම්බේ අඟල් කොච්චරද පුතේ විශ්කම්බේ අඟල් 2ක් පමණ අඟල් 6ක් පමණ දිග උණ බඩ කැලලක් අපිට කියතක් ආධාරයෙන් කපා ගන්න පුළුවන්. ඊට පස්සේ එහි මතු පිට අපිට වැලි කඩදාසි කැබැල්ලකින් අතුල්ලලා සිනිඳි පුෂ්ඨයක් හදා ගන්න පුළුවන්. ගෙවල් වල ගෙනාපු වැලි කඩදාසි කැලේ තියෙනවා. දෙමාපියන්ට කරදර කළා මේවා බඩු මිලදී ගන්න ඕනේ නෑ දුවේ පුතේ. ගෙදර දොරේ අපිට හොයා ගන්න පුළුවන් මේ පාවිච්චි කළා ඉවත දාලා තියෙන පාවිච්චි කරන්න ගෙනාපු වැලි කඩදාසි කැලලක් අරන් මේ මතු පිට හොඳට මේ සිනුදු වෙන විදිහට පෘෂ්ඨයක් හදා ගන්න. එහි පැන්සලකින් සරල චිත්‍රයක් කටු සටහනක් සලකුණු කර ගැනීම. මේක අපිට පැන්සලකින් සරල චිත්‍රයක් කටු සටහනක් සලකුණු කර ගන්න. පින්සල ආධාරයෙන් තීන්ත වලින් වර්ණ ගැන්වීම සිදු කරන්න පුළුවන්. පින්සල ආධාරයෙන් තීන්ත වලින් වර්ණ ගැන්වීම සිදු කරලා වියලීමට තියනවා. ඊට පස්සේ වාර්නිෂ් ආලේප කරනවා. ඔය තියෙන වෙළඳ පොළවල් වල මිලදී ගන්න ගෙදරම හදා ගන්න පුළුවන්. පියවර අංක 2 අඟල් 4 වැඩි කිරීම 1 ප්‍රමාණයේ බලන්න. පරිමාව. අඟල් 4 වැඩි කිරීම 1 ප්‍රමාණයේ ලී කැබැල්ලක්ද වැලි කඩදාසි අතුල්ලා වාර්නිෂ් තවරලා ගන්න. ඉහත සකස් කළ උණ බටේ මේ ලෑල්ලට ගම් ආධාරයෙන් සවි කර ගන්නවා. ගම් ආධාරයෙන් සවි කරලා අලව ගන්නවා. මේ ලෑලි කෑල්ලේ. බිත්ති නොයදා කාමර වෙන් කිරීමේදී පැනල් උණ පතුරු වලින් කළ නිර්මාණ භාවිතා කරන්න පුළුවන්. මොනවද පුතේ? බිත්ති යොදන්න නැතුව කාමර වෙන් කිරීමේදී පැනල්ස් උණ පතුරු වලින් අපිට කරපු නිර්මාණ භාවිතා කරන්න පුළුවන්. ඒකත් මතක තියාගන්න. මේ බලන්න. මේ ශක්තිමත් බව වැඩි පොළවට ඇතිරීම සඳහා කලාල නිර්මාණය කිරීමටත් මේ පැලලි නිර්මාණය කරන්න උණ මගින් කරන්න පුළුවන්. බට පැලලි කියලා කියන්නේ. අවුවට අර ආවරණයක් විදිහට බිත්ති දාන්න නැතුව බිත්ති වෙනුවට මේ පැලලි බට පැලලි දාලා තියෙන දරුවනේ. වැස්සට අවුවට ආවරණය කරගන්න. විශේෂයෙන්ම රෙස්ටුරන්ට් වල දැකලා ඇති ඔබ බිත්ති බාගෙට බැඳලා නැත්නම් බිත්ති බැඳලා නැති ස්ථානවල මේ බට පැලලි යොදා ගන්නවා මේ ආවරණය කිරීමට ඒවා. මෙන්න මේ ආකාරයට. මෙහි මේ වගේ ශක්තිමත් බව වැඩි දරුවනේ පොළවට ඇතිරීම සඳහා කලාල නිර්මාණය කිරීම වගේම මේ පැලලි නිර්මාණය කිරීමත් උණ බට මගින් සිදු කරන්න පුළුවන්. පැල නිර්මාණ කිරීමත් උණ බට මගින් කරන්න පුළුවන්. එසේම දොර හා ජනෙල් නිර්මාණයේදී මේ උණ බට උපයෝගී කරගන්න පුළුවන්. දොර හා ජනෙල් නිර්මාණයේදී උණ බට උපයෝගී කරගන්න පුළුවන් පුතේ. අවන්හල් වලදී මේවා බහුල වශයෙන් භාවිතා වෙනවා. මේවට අමතරව පාලම් නිර්මාණයේදී වැටවල් සෑදීමේදී බුරුසු සෑදීම සඳහා උණ භාවිතා වෙනවා. බටනලා වෙනත් සංගීත භාණ්ඩ නිෂ්පාදනය සඳහා උණ උපයෝගී කරගන්නවා. මීට අමතරව කඩදාසි නිෂ්පාදනය සඳහා ලපටි අංකුර ආහාරයක් ලෙසත් උණ ශාකයේ භාවිතා කරනවා.
එනම් පැහැදිලි. දොර හා ජනෙල් නිර්මාණයේදී උණබට උපයෝගී කරගන්නවා දරුවනේ. අවන්හල් වල බහුලවම මේ උණබට භාවිතා කරලා මේ නිර්මාණ කරනවා. ඉතාමත් අලංකාර විදියට ඒවා වර්ණ ගන්නවල ලස්සනට අපි දන්නවා. ඒ බට පැලලි විවිධ වර්ණ වලින් වර්ණ ගන්නලා තියෙනවා දරුවනේ. මේවට අමතරව පාලම් නිර්මාණයේදී වැටවල් සෑදීමේදී දරුවනේ මේ උණබට යොදා ගන්නවා. ඉතාමත් අලංකාරව බුරුසු සෑදීම සඳහා උණබට භාවිතා කරනවා. නලා බටනලා සංගීත භාණ්ඩ වෙනත් සංගීත භාණ්ඩ නිෂ්පාදනයේදී උණබට උපයෝගී කරගන්නවා. මෙහෙම තට්ටු කරන්නනේ ඒ නාද රටා ලබා ගන්න. ඒ වගේම කඩදාසි නිෂ්පාදනයේදී වගේම ලපටි අංකුර මේවාෙහි ආහාරයක් විදිහට දුයි පුතේ භාවිතයට ගන්න. ඒකත් ඒ කරුණු ටිකත් මෙතනදී විශේෂයෙන් සඳහන් කරන්න කැමතියි දුර පුතාලට. පන් වලට යම් දරුවනේ අපි. මේ තියෙන පන් වර්ග ඔබ දැකලා ඇතිනේ. පන් භාවිතා කරලා මේ බලන්න පැදුරු වියනවා. මේ බලන්න පැදුරු වියලා තියෙනවා. මේ බලන්න නිවසක වැඩිහිටි කාන්තාවන් දෙදෙනෙක් පන් භාවිතා කරලා ඉතාමත් අලංකාරමත් රටා නිර්මාණය කරමින් මේ බලන්න පැදුරු නිර්මාණය කරනවා. පන් කියන්නේ අපි වනාන්තර වලින් ලබා ගන්න පුළුවන් දැව නොවන ආහාරමය නොවන ඖෂධමය නොවන තවත් වනජ නිෂ්පාදනයක් දුවේ පුතේ මේ නිර්මාණ සඳහා යොදා ගනු ලබන. දේශීය හස්තකර්මාන්ත සඳහා පුතේ දේශීය හස්තකර්මාන්ත නිර්මාණ සඳහා අමුද්‍රව්‍යයක් විදිහට භාවිතා කිරීමේ විභවයක් ඇති පන් වර්ග රාශියක් අපේ රටේ තියෙනවා. මොකද පුතේ මේ කර්මාන්තයේ දේශීය හස්තකර්මාන්තය සඳහා අමුද්‍රව්‍ය විදිහට භාවිතා කරන්න පුළුවන් හැකියාවක් තියෙන පන් වර්ග රාශියක් අපේ රටේ තියෙනවා පුතේ. මේ වියන්න පුළුවන් පුතේ පැදුරු වියනවා, කලාල වියනවා දරුවනේ. අර අපි කිව්ව වගේ මොනවද? මේ වට්ටි, හට්ටි, පෙට්ටි වර්ග විසිතුරු නිර්මාණ සිදු කරනවා දරුවනේ මේ පන් වර්ග භාවිතා කරලා. ඉතින් අපේ ලංකාවේ දේශීය හස්තකර්මාන්ත සඳහා අමුද්‍රව්‍යයක් විදිහට භාවිතා කිරීමේ හැකියාවක් නැත්නම් විභවයක් තියෙන පන් වර්ග රාශියක් අපේ රටේ තියෙනවා දරුවනේ. මේ අතරින් තුන්හිරියා, ගල්ලැහැ සහ හැවන් ප්‍රධාන තැනක් ගන්නවා දරුවෝ. පන්නේලීමේ කවි එහෙමත් තියෙනවනේ දරුවනේ නේද? පන්නේලීමේ කවි. මට පැදුරකට පන් දෙනවද තුන්හිරියා කියලා නේද දරුවනේ? ඒ පන් වර්ග තුන්හිරියා කියන්නේ පුතේ මේ පන් වර්ගයක් ගල්ලැහැ සහ හැවන් ප්‍රධාන තැනක් ගන්නවා. පන්නේලීමේ කවි නේද පුතේ සංකීර්ණයේදී සහ ඔබ මේ දේවල් ඉගෙන ගන්නවා. පන්නේලීමේ කවි තියෙනවනේ දරුවනේ. පන්නේලීම සිදු කරනකොට. හරි. එහෙනම් මෙන්න විශේෂයෙන්ම අපිට තුන්හිරියා ගල්ලැහැ සහ හැවන් ප්‍රධාන තැනක් ගන්න. ඉතින් පන් කර්මාන්තයට බහුලව භාවිතා කරන්නේ තුන්හිරියා වන අතර ගල්ලැහැ වලින් නිම වූ භාණ්ඩවලට ඉහළ ඉල්ලුමක් පවතී. තුන්හිරියා කියන පන් වර්ගය තමයි පන් කර්මාන්තයේදී විශේෂයෙන්ම බහුලව භාවිතා කරන තුන්හිරියා. මේ ගල්ලැහැ වලින් නිම වූ භාණ්ඩවලට ඉහළ ඉල්ලුමක් පවතී. ගල්ලැහැ මතක තියාගන්න. ඊට හේතුව වන්නේ එම පන් විශේෂයෙන් නිර්මාණය කරන ලද භාණ්ඩවල ඇති සවිශක්තිය සහ කල් පැවැත්මයි. ගල්ලැහැ භාවිතා කරලා නිෂ්පාදනය කරන මේ පන් විශේෂයෙන් නිර්මාණය කරන ලද ගල්ලැහැ මගින් භාණ්ඩවල තියෙන සවිශක්තිය හා කල් පැවැත්මයි. ඒ වගේම ගල්ලැහැ වලින් නිම වූ භාණ්ඩවල නිමාවත් තුන්හිරියා වලින් නිපද වූ භාණ්ඩවලට වඩා වැඩි. හොඳ නිමාවක් තියෙනවා. වැඩි කල් පැවැත්මක් තියෙනවා. ඒ නිසා තමයි ශක්තිමත් භාවය වැඩි. ඒ සඳහා ගල්ලැහැ වලින් නිමවන භාණ්ඩ සඳහා වැඩි ඉල්ලුමක් තියෙන්නේ තුන්හිරියා වලින් නිපදවන භාණ්ඩ වලට වඩා දරුවෝ. නමුත් මේ අමුද්‍රව්‍ය හොයා ගැනීමේ අපහසුතාවය නිසා පුතේ බොහෝ පළාත් වල තුන්හිරියා භාවිතය තමයි දැක ගන්න පුළුවන් වෙන්නේ. මේ අමුද්‍රව්‍ය හොයා ගැනීම තාමත් ගැටලු සහගතයි දරුවනේ. ඒකත් මතක තියාගන්න. නමුත් අමුද්‍රව්‍ය සොයා ගැනීමේ අපහසුතාවය නිසා බොහෝ පළාත් වල තුන්හිරියා භාවිතා කරනවා දැක ගන්න පුළුවන්. මේ හැවන් පන් වල තියෙන දෘಢතාව නිසා එම පන් වලින් වට්ටි, පෙට්ටි ආදී විශේෂිත භාණ්ඩ රසක් නිපදවා ගන්න පුළුවන්. තුන්හිරියා සහ ගල්ලැහැ වලට අමතරව පුතේ මතක තියාගන්න මේ හැවන් කියන පන් වර්ගයේ කවුද? හැවන් කියන පන් වර්ගයේ තියෙන දෘಢතාවය නිසා පුතේ දෘಢ බව නිසා ඒ හැවන් පන් වර්ග වලින් අපි අර කතා කරපු වට්ටි, පෙට්ටි ආදී විශේෂිත භාණ්ඩ රසක් නිපදවා ගැනීමට හැකියාවක් තියෙනවා දරුවෝ.
අමුද්‍රව්‍ය විදිහට මේ ශාකවල ගන්න කොටස් ටික බලමු අපි. මේතෙක් කතා කරපු වේවැල් වල සහ උණ බටවල අමුද්‍රව්‍ය විදිහට යොදා ගන්න කොටස් ගැන කතා කරා. එහෙනම් පන් වලත් අපිට විශේෂයෙන් මේ සුවිශේෂිත කාරණාව පන් භාවිතයේදී අමුද්‍රව්‍ය විදිහට යොදා ගන්න කොටස් පිළිබඳවත් දුවල පුතාලා දැනුවත් කරන්න අපි සූදානමින් ඉන්නේ. මේ පන් කර්මාන්තයේ නියැලෙන්නන්ගෙන 70ක් 75ක් පමණම මේ අමුද්‍රව්‍ය සඳහා පන් ලබා ගන්නේ ස්වභාවික ප්‍රභවයන්ගෙන්. ස්වභාවිකව තියෙන ප්‍රභවයන්ගෙන්. ගල්ලැහ පන් වගාවේදී නාලාකාර පත්‍ර වැඩි මල් පිපී සති දෙකකදී පමණ අස්වනු නෙලීම සුදුසු. මේ ගල්ලැහැනේ ශක්තිමත් භාවයෙන් වැඩි කියලා කියන්නේ, කල්පවත්ම වැඩි කියලා කියන්නේ. ඒක නිසා මේ ගල්ලැහැ පන් වගාවේදී නාලාකාර පත්‍ර වැඩිලා ඒ වගේ මල් පිපිලා සති දෙකකදී පමණ අස්වනු නෙලා ගැනීම සුදුසුලු. ගල්ලැහැ පන් වර්ගයේදී ඒවා වගාවේදී නාලාකාර පත්‍ර නාලාකාර තියෙන පත්‍ර වැඩිලා දරුවනේ මල් පිපී සති දෙකක පමණ කාලයක් ගත වීමේදී අස්වනු නෙලීමට සුදුසුයි දරුවනේ. ඒ වගේම මේ සඳහා මාස 3මාරක පමණ කාලයක් ගත වෙනවා දරුවනේ. ඒ වගේම පන් කැපිය යුත්තේ හිරු එළිය ඇති අවස්ථාවක වන අතර කැපූ පන් දින 3-4ක් හිරු එළිය වේල ගන්නවා. මේ පන් නෙලීමේ කටයුතු සිදු කරන්න අවශ්‍ය වෙන්නේ විශේෂයෙන්ම ගල්ලැහැ වර්ගයේ පන්වල ඒවායි නාලාකාර පත්‍ර වැඩිලා මල් පිපිලා සති 2-3ක් පමණ ගත වුණාට පස්සේ සති දෙකකදී පමණ මේ සඳහා මාස 3මාරක පමණ කාලයක් ගත වෙනවා දරුවනේ. එහෙනම් පන් කපන්න ඕනේ හිරු එළිය ඇති අවස්ථාවක මේ කැපූ පන් දින 2-3ක් වියලා ගැනීම අවශ්‍ය වෙනවා හිරු එළිය. එහෙනම් දරුවනේ මේ සඳහා මාස 3මාරක පමණ කාලයක් ගත වෙනවා. පන් කැපී යුත්තේ හිරු එළිය ඇති අවස්ථාවක වන අතර කැපූ පන් දින 3-4ක් හිරු එළිය වේලා ගත යුතුයි. දින 3-4ක් හිරු එළිය වේලා ගැනීම සිදු කරන්න අවශ්‍යයි. පන් සඳහා විශේෂ පෙර සැකසීමක් සිදු කරන්න නැහැ දරුවනේ. විශේෂ පෙර සැකසීමක් මේ නිෂ්පාදන සිදු කිරීමේදී පන් සඳහා සිදු කරන්නේ නැහැ. එහෙමනම් පන් කර්මාන්තයේ කාන්තාවන් යොදාගෙන සිදු කරන කර්මාන්තයක් දරුවනේ. ඒවා විවීම කටයුතු සිදු කරන්නේ කාන්තාවන් විසින් බහුල වශයෙන්. ඉතා සරල කිසිදු උපකරණයක් භාවිතයෙන් තොරවයි ගෘහාශ්‍රිතව මේ කටයුතු සිදු කරන්නේ. අපි දැක්කා ගැමි ගෙදරක කාන්තාවන් වැඩිහිටි කාන්තාවන් දෙදෙනෙකු ඒ ඉතාමත් පිළිවෙලට ඒ කටයුතු සිදු කරන ආකාරයක්, පැදුරු වෙන ආකාරයක්, කලාතුරකින් සරල යන්ත්‍ර සූත්‍ර භාවිතා කරලා තරමක් විශාල පරිමාණයෙන් කරලා බොන අවස්ථා දැක ගන්න පුළුවන් දුවේ පුතේ. ඒ වගේම පන්වල විවිධ වර්ණ එකතු කරලා මාගල්, පැදුරු, බිමට එන කලාල, විසිතුරු තොප්පි, අත්බෑග්, ගමන් මලු නිපදවීමේ සඳහා මොනවද දුවේ පුතේ? මේ ගල්ලැහැ පන් වර්ගයයි භාවිතා කරන්නේ. අත්බෑග් මේ පන් වලින් වියන ලද අත්බෑග් ඉතාම අලංකාරව සකස් කරලා තියෙනවා. අපි දන්නවා ඒවයි හොඳ මිලකට අලෙවි කරන්නත් පුළුවන්. එහෙනම් පන් සඳහා විශේෂ පෙර සැකසීමක් සිදු කරන්නේ නැහැ දරුවනි. පන් කර්මාන්තයේ කාන්තාවන් යොදාගෙන සිදු කරන කර්මාන්තයක්. ඉතා සරල කිසිදු උපකරණයක් භාවිතයෙන් තොරව නිවෙස් තුළ ගෘහාශ්‍රිතව සිදු කරනු ලබනවා මේ කර්තව්‍ය. කලාතුරකින් සරල යන්ත්‍ර සූත්‍ර භාවිතා කරලා තරමක් විශාල පරිමාණයෙන් කරනු ලබන අවස්ථා අපිට දැක ගන්න පුළුවන් ආදරණීය දරුවනි. ඒ වගේම මේ පන් වලට විවිධ වර්ණ එකතු කරලා මාගල්, පැදුරු, බිමට එනන කලාල, විසිතුරු තොප්පි, හිස් පළඳනා, අත්බෑග්, ගමන් මලු නිපදවීම සඳහා මේ ගල්ලැහැ කියන පන් වර්ගයයි දුවේ පුතේ භාවිතා කරනු ලබන්නේ විශේෂයෙන්. මේ බලන්න පන් වලින් වියන ලද විවිධ රටා අනුව විවිධ වර්ණ ගන්වලා මේ වියන ලද පැදුරු බලන්න දරුවනේ. විවිධ වර්ණ ගන්වලා වියන ලද පැදුරු. මේ බලන්න මේ අපි කියනවා හම්බු පන්, පොතු පන් වැනි සමහර පන් විශේෂවල ඇති ආකර්ශනීය පුෂ්ප මංජරිය මල් සැරසලි සඳහා භාවිතා කරනු ලබන. හම්බු පන් වල පරිණත පුෂ්ප මංජරිය වියලා ලබා ගන්නා පුෂ්පිකා කොට්ට, මෙට්ට හා විසිතුරු බඩු සෑදීම වැනි කටයුතු වලදී පිරවුම් කාරකයක් විදියට පුළුන් වලට ආදේශකයක් විදියටත් දරුවනේ ඒවා භාවිතා කරන්න පුළුවන්. මොනවද දරුවෝ? හම්බු පන්. ඒ වගේම පොතු පන් වැනි සමහර පන් විශේෂවල තියෙන මේ ආකර්ශනීය පුෂ්ප මංජරිය මල් සරසලි සඳහා භාවිතා කරන්න පුළුවන්. දැක මේ පුෂ්ප මංජරිය තියෙනවා ඉතාමත් ආකර්ශනීය ලෙස.
ඒවා මල් සැරසිලි සඳහා භාවිතා කරන්න පුළුවන් වගේම මේ හම්බු පන්වල පරිණත පුෂ්ප මංජරිය වේලලා ලබා ගන්නා පුෂ්පිකා දරුවනේ කොට්ට, මෙට්ට, විසිතුරු බඩු සෑදීම වැනි කටයුතු වලදී ඒවා ඇතුළත පිරවුම් කාරකයක් විදියට පුතේ පුළුන් වලට ආදේශකයක් විදියට භාවිතා කරන්න පුළුවන්. පන්නාශ්‍රිත පැදුරක් වියන ආකාරය මේ බලන්න. ඒ සඳහා පහත දැක්වෙන පියවර අනුගමනය කරන්න ඕනේ. ඒකත් පොඩ්ඩක් බලමු ඔබට. පන් කපා ගැනීම මුලින්ම පන් කපාගෙන ඉන්න ඕනේ පුතේ. කපා ගැනීම. මුදුනේ අගිස්සේ මල් කපා දමා ඉවත් කරන්න ඕනේ. පන් වල අගිස්සේ තියෙන මුදුනේ තියෙන මල් කපලා ඉවත් කරන්න ඕනේ දරුවනේ. පන් අපි දන්නවා අවුවේ වේලා ගන්න ඕනේ ඊට පස්සේ දින දෙක තුනක්. ඊට පස්සේ මටසිලු ලීයකින් හෝ ලීමිටකින් පන්ගස තද කරලා අදින්න ඕනේ. පැතලි කරන්න ඕනේ. රටාවකට අවශ්‍ය ආකාරයට වර්ණ ගන්වන්න පුළුවන්. ඒ සඳහා දිග පන්ගස් 3-4කට නමලා මිටියක් බැඳීම, කුකුළු සායම් ජලයේ දිය කර ලිප තැබීම සිදු කරන්න පුළුවන් දරුවනේ. ජලයේ නටන විට පන් ටික ගිල්ලවා තැබීම හැරීම, පන් වලට සායම් උරා ගන්නා විට අවුවේ වේලෙන්න හරින්න ඕනේ දුවේ පුතේවා. එන්පසු පන් විවීම ආරම්භ කරනු ලබනවා. එෙහිදී රූප සටහනේ ආකාරයට පන්ගස මැදින් දෙකට නැමීම, පන්ගස මැදින් දෙකට නැමීම සිදු කරලා තියෙන ආකාරය බලන්න දරුවනේ. පන්ගස මැදින් දෙකට නැමීම, දෙවෙනි පන්ගස නැමූ පන්ගසේ උඩින් හා යටින් හරහට යැවීම. බාන රූප රාමු උඩින් හා යටින් මැදින් හරහට යැවීම සිදු කරනවා. දෙවෙනි පන්ගස නැමූ පන්ගසේ උඩින් හා යටින් හරහට යැවීම සිදු කරනවා දරුවනේ. ඊළඟ පන්ගස දෙවන පන්ගස යවූ ආකාරයට යටින් හා උඩින් විරුද්ධ දිශාවට යැවීම සිදු කරනවා. යටින් හා උඩින් විරුද්ධ දිශාවට යැවීම සිදු කරනවා දරුවනේ. බලන්න. ඊළඟ පන්ගස දෙවන පන්ගස යවූ ආකාරයට යටින් හා උඩින් විරුද්ධ දිශාවට යැවීම සිදු කරනවා. මේ බලන්න ක්‍රමානුකූල මේ කටයුතු සිදු කරන ආකාර රූපයෙන් පෙන්වන්න කරලා තියෙනවා දරුවනේ. ඊළඟට වම්පස පැත්තේ පළමු පන්ගස ඔසවා තබා දෙවන හරස් පන්ගස උඩින් තියෙනවා. බලන්න. තවත් පන්ගසක් කරහට තබා උස අතට තැබූ පන්ගස් 3 යටින් හා උඩින් යවනවා. මේ යවල තියෙන ආකාරය. දැන් දෙවෙනි පන්ගසද පළමුවෙනි පන්ගස ලෙස උඩට නැවීම සිදු කරනවා. දෙවෙනි පන්ගසත් පළවෙනි පන්ගස වගේ නැමීම සිදු කරනවා දරුවනේ. හරි. දකුණු පසටද මෙසේම හරහට පන්ගස් තබමින් වියමින් ධාරයේ පන්ගස් නැමූ විට වාටියක් මෙන් හැදෙනවා දරුවනේ. අන්තිමට වම් පැත්තේ දිගටම පන් තබමින් පැදුරට අවශ්‍ය පළල ප්‍රමාණයට වියා අවසානයේ පෙරකී ලෙසට වාටිය නමනවා. ඊට පස්සේ හරස් පන් තබමින් වාටිය නමමින් වියන වට පන්ගස් 3ක් පමණ ඔසවා පළමුව වියා ගන්නවා දරුවෝ. ඔබට දැන ගැනීම පිණිසයි දැනුම පිණිසයි දුවේ පුතේ අපි ඒක මේ පැදුරක් වියන ආකාරය පිළිබඳ හඳුන්වලා දුන්නේ. දැනුම පිණිස අමතර දැනුමට මේ පැදුරක් වියන ආකාරය පිළිබඳ ඔබට වියා ගන්න පුළුවන් ආකාරයට අපි මේ දැනුම ලබා දුන්නේ. අමතර දැනුමක් විදිහටයි දුවේ පුතේ. අවසාන වාටිය දාලා අවසානයේට නැවත වම් කෙළවරේ සිට කොටවන පන් වලට අලුත් පන්ගස් තියලා උස පැත්තට කියන්නේ පැදුරේ දිග පැත්තට දරුවනේ වියා ගන්නවා. අලුත් පන්ගසක් තබන්නේ කෙටි වූ පන්ගස යටින් අලුත් පන්ගස තබා වියා ගැනීම. හොඳයි ආදරණීය දුවේ පුතේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ විද 13 වන ඒකකයේ අවසන් කොටසයි දැව නොවන වනජ නිෂ්පාදන සම්බන්ධයෙන් දුවේ පුතේ කතා කරන්නේ. මේ කොටසේදී දුවල පුතාකත් එක්ක අපි සාකච්ඡා කරලා අවසන් කරේ දුවේ පුතේ විශේෂයෙන්ම දැව නොවන වනජ නිෂ්පාදන යටතේ ආහාරමය නොවන සහ ඖෂධමය නොවන වෙනත් අපි ගෘහ භාණ්ඩ සහ විසිතුරු භාණ්ඩ ඉදිකිරීම කර්මාන්තයේදී යොදා ගනු ලබන උණ බට ගැන කතා කරා දුවේ පුතේ. ඒ වගේම අපි පන් වර්ග ගැන කතා කරා. පන් වර්ග භාවිතා කළ මේ පැදුරක් වියා ගන්න ආකාරය දුවල පුතාලව දැනුවත් කරා.
ඒ වගේම දුවේ පුතේ අපි වේවැල් ගැන කතා කරා. වේවැල් ආශ්‍රිත නිෂ්පාදන ගැන කතා කරා. ඒවා සකස් කරන ආකාරය පිළිබඳ දුවල පුතාත් එක්ක දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා. හොඳයි ආදරණීය දරුවනේ අපි බලාපොරොත්තු වෙනවා මේ ඒකකයට අදාළව තවත් කොටසක් එක්ක ඊළඟ කොටසින් දුවල පුතාලත් එක්ක හමු වෙන්න බලාපොරොත්තු වෙනවා දරුවනේ.